උඩම් හොඳයි එහෙනම් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි අද දෙවෙනි පාර ඔන්ලයින් කරන සෙෂන් එකේ පළවෙනි එක විදියට මම ඉන්ටර්නෙට් පාඩම තෝරගත්තා කලන්න. ඒතකොට හැමෝටම පුරුදු හැමෝම දන්න ලේසි පාඩමක්. මම හිතන්නේ අමුතුවෙන් මොකුත් සටහන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ මං කියන ඒවා ටික තේරුම් ගන්න පුළුවන් නම් වැඩේ එච්චරයි. හරි සරලයි. අදම මතක තියාගන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් මම මේ කියලා දෙන අතරෙදිම ඔයාලා කතා කරලා අහන්න ටක් ගාලා නැත්නම් chat එකට දාන්න. හරි? මම පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ පැහැදිලි කිරීම අතරේ බලන්න මෙන්න මේ දේවල් ඔයාලා සමහර දන්න දේවල් තියෙන්නත් පුළුවන්. අලුත් දේවල් තියෙන්නත් පුළුවන්. ඒ දේවල් කොච්චර මේ දුරකට මතක තියාගන්න පුළුවන්ද ඒ තරම් මතක තියාගන්න මේ පාරදී. හරි? අපි ඉන්ටර්නෙට් කියලා කතා කරද්දී සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් කියලා කියන්නේ ලෝකෙම තියෙන පරිගණක එකින් එක සම්බන්ධ කරන්න පුළුවන් විදියක්නේ නේද? ඒක හැමෝම දන්නවා ඉන්ටර්නෙට් කියලා කිව්වට ඇත්තටම ඉන්ටර්නෙට් එකේ එහෙම මහා ලොකු දේවල් අමුතු දේවල් නැහැ. අමුතුවෙන් කතා කරන්න දේවල් ඔයාලා දන්නේවම විශේෂයෙන් කතා කරන්න හදන්නේ. අපි ලෝකෙම තියෙන පරිගණක එකින් එක සම්බන්ධ කරන්න පුළුවන් යම්කිසි විදිහක් හදාගෙන තියෙනවාද ඒක තමයි ඔය ඉන්ටර්නෙට් කියලා කියන්නේ. හරි? එතකොට මේකට හේතු වෙච්ච ලොකු ඉතිහාසයක් තියෙනවා. දැන් අපි කම්පියුටර් දෙකක් එකින් එක සම්බන්ධ කරලා දත්ත හුවමාරු කරගන්න එක සාමාන්‍ය දැන් අපිට එච්චර දෙයක් නෙමෙයි. අපි බ්ලූටූත් පාවිච්චි කරනවා නේද? ඊට පස්සේ Wi-Fi වලින් සෙයායිට් වලින් වගේ ඒ වලින් අපි සාමාන්‍ය ළඟ තියෙන කම්පියුටර්ස් දෙකක් අතර මොකක් හරි data එකක් හුවමාරු කරගන්නවා. එතකොට මෙහෙම තිබ්බ තාක්ෂණයක් කාලයක් එක්කලා දියුණු කරලා මේ ලෝකෙ පුරාම තියෙන විවිධ රටවල් අතර දත්ත හුවමාරු කරන්න පුළුවන් විදිහට හදාගත්ත එක තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. අන්තර්ජාලය කියලා කියන්නේ. අන්තර්ජාලය කියලා කියන්නේ තාක්ෂණයක්. හැමෝම අද වෙද්දී අහලා තියෙන දන්න ඉතා දියුණු හොඳ තාක්ෂණයක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. අපිට මේකෙන් කරන්න පුළුවන් විද්‍යුත් දත්ත කියන ඒවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩේටා. ඉලෙක්ට්‍රොනික විදියට තියෙන ඩේටා ට්‍රාන්ස්මිට් කරන්න. දත්ත නේද? දත්ත හුවමාරු කරන්න පුළුවන්. ඉතින් මේ දත්තවල විවිධ විදිහේ තොරතුරු අන්තර්ගත කරන්න පුළුවන්. විවිධ විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා අන්තර්ජාලය කියන එක අපිට ගොඩාක් සේවාවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට දියුණු කරලා ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් තැනට අන්තර්ජාලය අරන් ඇවිල්ලා තියෙනවාද? අපි ඉස්සෙල්ලාම පුතේ පොඩ්ඩක් බලමු මේ අන්තර්ජාලය හැදිලා තියෙන විදිහ ගැන. හරි? අපිට සාමාන්‍යයෙන් දැන් විවිධ විදිහවල් වලින් කියන්නේ පරිගණක එකින් එක සම්බන්ධ කරද්දී දෙවෙනි පාඩමේ කතා කළා නෙට්වර්ක් එහෙම නැත්නම් ජාලකරණය කරන විදි ගැන නේද? නෙට්වර්කින් ඩිවයිස් නෙට්වර්ක් මීඩියා කියලා අපි කිව්වොත් එහෙම විවිධ විදිහට පරිගණක තුල දත්ත හුවමාරු කරගන්න පුළුවන් පරිගණක අතර දත්ත හුවමාරු කරගන්න පුළුවන් විදි තමයි මීඩියා කියලා අපි දෙවෙනි පාඩමේදී කතා කළේ. ඒතර වයර් සහිත ඒවා කතා කළා, වයර් රහිත ක්‍රම ගැන කතා කළා. එතකොට මේ වයර් සහිත ක්‍රම හෝ වයර් රහිත ක්‍රම වලින් පරිගණක එකිනෙක සම්බන්ධ කරලා හදලා තියෙන ඒ වගේ මේක ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන විදිහේ ජාලයක් කියනවා අපි අන්තර්ජාලය කියලා. අපි සාමාන්‍ය ජාල ගැන ඉගෙනගෙන තියෙනවා. අන්තර්ජාලය ගැනත් ඔයාලා දන්නවා නිකම් හරි. මේ මොකක් හරි මීඩියා ක්‍රමයකින් ලෝකෙ පුරාම තියෙන පරිගණක එකින් එක සම්බන්ධ කරන්න හදාපු විදිහේ තාක්ෂණයකට කියනවා අන්තර්ජාලය කියලා. අමුතු විදිහේ ඩෙෆිනිෂන් ලියන්න ඉන්නේ නැහැ. අර්ථ දක්වමින් ලියන්න ඉන්නේ නැහැ අන්තර්ජාලය අර්ථ දක්වන්න. ඒ වගේ කතා එන්නේ නැහැ. ඒක නිසා සරලව මතක තියාගන්න මොකක් හරි ජාල කරන ක්‍රම වලින් ලෝකෙ පුරාම තියෙන පරිගණක සම්බන්ධ කරන්න හදාපු විදිහක් තාක්ෂණයක් තමයි ජාලයක් තමයි අන්තර්ජාලය කියන්නේ.
දොර පරිගණක අතර අපිට පුළුවන් දත්ත sannivedanaya කරගන්න. එහෙම නැත්නම් දත්ත හුවමාරු කරගන්න. පුතේ මේකෙදි පාවිච්චි කරනවා අපි කියනවා CVMe කියලා සාමාන්‍යයෙන් කියන්නේ නේද? CVMe කියලා කියන විදිහේ කේබල්. එහෙම නැත්නම් රැහන් ක්‍රම පාවිච්චි කරනවා. එතකොට මේවා ලෝකේ පුරාම මුහුද යටින් සබ්මරීන් කේබල් කියලත් මේවට කියනවා. හරි? නම සාමාන්‍යයෙන් කියන්නේ සබ්මරීන් කේබල් කියලා. මේ බංගලාදේශ එකක් මොකක්ද දාලා තියෙන්නේ. මුහුද යටින් ලෝකෙ පුරා මේ જાති වයර් ඇදලා තියෙනවා. මේවා නඩත්තු කරන්න හැටි, මේවා වයර් අද්දින හැටි. ඒවා එහෙම ඉතින් වීඩියෝස් තියෙන ඕන තරම් බලන්න පුළුවන්. CVMe කියලා හෙව්වහම ඔයාලට හෙව්ව හැකි. මේ තියෙන ඇත්තම ෆොටෝ එකක්, මේ වයර් එකක් කෙම්දුම් කාරයෙක් ගිහිල්ලා ඉන්නවා නඩත්තුවක් කරන්න නම් මොකද දන්නේ නැහැ. හරි? ඉතින් මේ කේබල් ඇදලා තමයි අද වෙද්දී අපි භාවිතා කරන අන්තර්ජාල වල ගොඩක් වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු වෙන්නේ. ඉතින් මේකේ මීට අමතරව දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙන තාක්ෂණයන් දෙකක් තුනක් කතා කළා. එතකොට මේක දැන් මේකෙදී CVMe 5 වලට වගේ වෙද්දි පුතේ fiber optics එහෙම නැත්නම් අපි කියන්නේ ප්‍රකාශ තන්තු කියලා. ප්‍රකාශ තන්තු පාවිච්චි කරනවා. හැබැයි මේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරලා හොඳ වේගකින් ඉන්ටර්නෙට් ලබා දෙන්න පුළුවන්. ඒ වුණාට මේ වේගය හැම පරිශීලකයටම අරයි යන්න හැකියාවක් නැහැ මේ සාමාන්‍යයෙන් ඔය කේබල් ක්‍රමේ පාවිච්චි කරද්දී. නේද? දැන් හුඟක් වෙලාවට අපි මේ දැන් ලංකාවේ වුණා ප්‍රධාන පාරකින් ඇතුළට වුණොත් එහෙම ඔයාලට මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒක හේතුව මේ හොඳ ස්පීඩ් එකක් දෙන ප්‍රකාශ තන්තු වගේ බෑ. අපි ඊට පස්සේ තඹ කම්බි වලට තමයි යන්නේ. තඹ කම්බි වලදී වේගය ගොඩාක් අඩු වෙනවා. සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම Mbps සාමාන්‍යයෙන් උපරිමයෙන් 7ක් 8ක් වගේ තමයි යන්න පුළුවන්. හැබැයි ප්‍රකාශ තන්තු පාවිච්චි කරොත් එහෙම Mbps 100ට යන්න පුළුවන් කිසි කතාවක් නැතුව. දැන් මම දන්න අය ඉන්නවා මෙතන සෙට් එකෙත් ඉන්නවනේ මේ ෆයිබර් තියන අය අරන් තියන අය. ගෙදර ඒතර බලන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සර්ච් කරලා බැලුවොත් එහෙම ෆයිබර් ගත්තොත් ටවුන් එකක් කිට්ටුව වෙන්න ඕනේ. හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකට යන්න පුළුවන්. ඉතින් ඒක හැමතැනටම නෑ. අපි පාවිච්චි කරන්නේ රැහන් රහිත ක්‍රම. දැන් මම ටිකක් ගම ඇතුළට වෙන්න ඉන්න හින්දා මට පාවිච්චි කරන්න පුළුවන් රැහන් රහිත ක්‍රම. හැබැයි මේවල වේගය අඩුයි. නමුත් එහෙම අපිට හරියටම කියන්න බෑ මේ ප්‍රකාශ තන්තු තරම් වේගයක් නැහැයි කියලා. මේ ලෝකෙ පුරාම මේ වයර් මුහුදෙන් අදින්න එක ලොකු වියදමක් තියෙන වැඩක් නේ පුතේ. අපි අර කලින් වීඩියෝ වල දැක්කා වගේ මේ CVMe කේබල් වල ඒකේ version ගොඩක් තියෙනවා. ඒවල මේ ලොකු වියදමක් යනවා. මේ කේබල් අදින්න නඩත්තු කරන්න සහ මුහුද යට හිතන්න කොච්චර ලොකු දුරක්ද කියලානේ. ඉතින් මේ එහෙම අරගෙනත් මේක හරියට ඩිස්ට්‍රිබියුට් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒතර පුතේ මේවල පින් එක කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් මේ පින් කරනවා කියලා ඔය ගේම් කට්ටිය ගේම් ගහන්න පුරුදුලා ඉන්න එහෙම ගොඩක් පින් කතාව අහලා තියෙනවා. එතකොට මේ පින් කරනවා කියලා කියන්නේ මම ඔයාලට පින් කරලා පෙන්නන්නම් ඉස්සරහට. පින් කරලා අපිට පුළුවන් බලන්න මේ ඩේටා පැකට් එකක් කොච්චර කාලයක් අරගන්නවද මේ ගමනාන්තයට යන්න කියලා. හරි? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන මේ ඩෙස්ටිනේෂන් එකට යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියන වගේ අදහසක් තමයි මේ පින් එකෙන් කියන්නේ. ඔයාලට මේක පේනවනේ ස්ක්‍රීන් එක. මම නිකන් එකක් පින් කරන්නම්. අපි Google එකට පින් කරලා බලමු. දැන් මෙහෙම මෙයා ඔය යන්නේ දැන් මේකෙදි පෙන්නනවා මිලි තප්පර මේ සාමාන්‍ය බයිට් 32ක ඩේටා එකක් අරන් ගියොත් එහෙම මිලි තප්පර 61ක සාමාන්‍යයෙන් ගාණක් යනවා. ඇවරේජ් ගත්තොත් එහෙම මේ මිලිසෙකන්ඩ් 71ක් වගේ කාලයක් ගත වෙනවලු මේ ඩේටා ගමන් කරන්න. දැන් මේ මිලි තප්පරයක්වත් ගිහින් නැහැ. ඇත්තටම ගත්තොත් මේ තප්පරයකට ආසන්න කාලයකදී මේකට දත්ත ගිහින් ඇවිත් තිනවා. නමුත් දැන්
ඉස්සර කාලේ මේ දැන් අපි මේ මගේ දැන් තියෙන රැහන් රහිත ක්‍රමයක් ඊට පස්සේ මගේ මේ කම්පියුටර් එකේ ඉඳලා ඒ රැහන් රහිත ක්‍රමයෙන් ඩයලොග් එකට ගිහිල්ලා ඊට පස්සේ එයාලගේ වයර් වලින් ගිහිල්ලා ඊට පස්සේ මුහුදෙන් ගිහිල්ලා මේක ලොකු අටයක් ගහන්න තියෙනවා. ඉතින් මීටත් වඩා මේ ගමන් මග කෙටි කරගත්තොත් තව මේක ස්පීඩ් කරන්න පුළුවන් ඇත්තම කතාව. ඉතින් එතෙන්ට එන්න අලුතෙන් තාක්ෂණයක් ආයි අත්දා බලනවා. දැන් ඉස්සර කාලේ පුතේ මේ චන්ද්‍රිකා තාක්ෂණය එච්චර සාර්ථක නොවුනේ. චන්ද්‍රිකා ගොඩාක් ඒ කාලේ චන්ද්‍රිකා කක්ෂගත කරන එක මේ ලේසි වැඩක් නෙමෙයි අද වගේ. රොකට් එකක් යවනවා කියන ලොකු වියදම් සහිත වැඩක්. අනික කෑලි කොහෙ වැටෙයිද දන්නේ නැහැ. නේද බිම දාන ඒවා. දැන් ඔය චීනි කරන්නේ කිසිම ගණන් ගන්න තු ඒ වගේ කරන්න බෑ රොකට් යවන එක. ඒක හින්දා ඉස්සර එක ලොකු ගැටලුවක් දැන් නම් අර මේ ඉලෝන් මස්ක් ලගේ ප්‍රොජෙක්ට් එක තියෙනවානේ මේ SpaceX ප්‍රොජෙක්ට් එකට රොකට් හදන හින්දා එයාලට ඒක එච්චර ගැටලුවක් නෑ මේ රොකට් එකක් යවලා ගන්නවා කියන එක. දැන් ඉස්සර කාලේ පුතේ මේ අපේ මේ ආතසික්ලාක් මහත්තයා එහෙම ඉන්න කාලේ බෝස්ථාවර චන්ද්‍රිකා කතන්දරයක් තමයිනේ කිව්වේ. ඒකට මේ චන්ද්‍රිකාව මේ හැමතිස්සෙම පෘථිවියේ මෙහෙම ප්‍රදේශයක් ආවරණය කරනවා චන්ද්‍රිකා තුනකින්. ඊට පස්සේ චන්ද්‍රිකා ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. එහෙම තමයි ලෝකේ ආවරණය කරන්න පුළුවන් කියලා මේ කතා කළේ. හැබැයි මේකට ලොකක් ගොඩක් මේ ඩිස්ටන්ස් එක සහ මේ වල තියෙන දුර ගත්තහම පෘථිවියේ ඉඳලා දැන් පෘථිවියේ මේ අපි ගත්තොත් එහෙම අරයටත් වඩා සෑහෙන දුරක මේ චන්ද්‍රිකා තියෙන්න එපා නැත්නම් එහෙම මේ දෙක පේන්නේ නැහනේ. කෙලින් බලද්දි මේකට ක්ලාක් බෙල්ට් එක කියලා කියන්නේ. ඉතින් මෙතෙන්ට යවලා මේවත් එක්කලා ගනුදෙනු කරද්දි ලොකු මේ පින් ටයිම් එකක් අපි කියනවා ඩිලේ එක. අර පින් එක ගොඩාක් වැඩි වෙනවා. හරි? ඒක නිසා මේ චන්ද්‍රිකා ක්‍රමය එච්චර ඉස්සර සාර්ථක වුණේ නැහැ. සැටලයිට් පාවිච්චි කරන්න මේ මිනිස්සු පෙළඹුණේ නැහැ. නමුත් දැන් අද උත්සාහ කරනවා මේ පෘථිවි කක්ෂයේ ළඟට ගෙනල්ලා මෙහෙම භූස්ථාවර චන්ද්‍රිකා නැතුව චලනය වන චන්ද්‍රිකා වලින් ගමන් කරන චන්ද්‍රිකා ළඟ කක්ෂවල භූස්ථාවරෝ තියන්න බෑ චලනය කරන්න වෙනවා. ගමන් කරන චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් එකතු කරලා අලුත් ක්‍රමයක් හදන්න හදන. හැබැයි මේක සාර්ථක වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඔයාලා ස්ටාර්ලින්ක් කියලා පොඩ්ඩක් බලන්න. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් චන්ද්‍රිකා 40,000ක් 50,000ක් විතර ප්‍රමාණයක් අභ්‍යවකාශගත කරන්න මේ කක්ෂගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට කෙලින්ම පෘථිවියේ ඉහළින් චන්ද්‍රිකා දැලක් හැදෙනවා මේ වගේ සැටලයිට් නෙට් එකක් හැදෙනවා උඩින්. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ අර මේවා නැතත් ඒ කියන්නේ දැන් අපිට දැන් කේබල් ගන්න බෑනේ හැමතැනටම කඳු මුදුන් වල ගිරිසිකර හැමතැනටම යන්න බෑනේ ෆයිබර් කවදාවත් යන්නේ නැහැ මේ කොච්චර කාලයක් ගියත් මං හිතන්නේ ෆයිබර් එහෙම අදින්න බැරි වෙයි ලෝකේ ඕනම තැනකට මොහොත මැද්දේ හැමතැනදම. ඉතින් මේ ක්‍රමයේ හැදුවොත් එහෙම පෘථිවියේ ඕනෑම තැනක ඉඳලා සැටලයිට් ඩිස්ක් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා මේ ඉන්ටර්නෙට් අරගන්න. එතකොට දැන්ට ටිකක් මේවා මේ අපිට නම් නුහුරුයි. නමුත් අනිත් රටවල් වල දකින්න තියෙනවා. මම පෙන්නලා ඔයාලට පෙන්නලා නෑ නේද? සෝරි. මම කලින් කිව්වේ මේ නවීන ඇඩ් එකක් යන්නේ. එතකොට අපි සැටලයිට් ඩිස්ක් එකක් පාවිච්චි කරලා මෙතන ස්ටාර්ලින්ක් වල එයාලගේ ටෙස්ට් එකක් පෙන්වන්නේ. එතකොට මෙහෙම භූස්ථාවර චන්ද්‍රිකා ගොඩාක් කියලා බලමු ස්පීඩ් එක කොහොමද මෙයාට හම්බ වෙන්නේ කියලා. ඒකේ ලේටන්සි එක ගොඩ අඩු වෙනවා. ඒ ලෝකේ පුරාම දැලක් වගේ වටේටම හැදිලා නැති තියෙන්නේ. නේද? පින් ටයිම් එක බාන්න මිලිසෙකන්ඩ් දෙකකට වගේ ආව. ඩවුන් ස්පීඩ් එක ෆයිබර් වලට වඩා වැඩි. වලට පේනවා නේද? ඩවුන් ස්පීඩ් එක ෆයිබර් වලට වඩා වැඩි. අප් එක නම් ටිකක් අඩු වෙන්න පුළුවන් පුතේ. මොකද මේ සාමාන්‍ය සැටලයිට් එකකට අපිට යවන්න තියෙන මේ ක්‍රමේ පොඩ්ඩක් අඩු හින්දා එයාගේ ෆෝන් එකකින් ස්පීඩ් චෙක් කරන එකක් මේ දාලා තියෙන්නේ. ස්ටාර්ලින්ක්. එහෙනම් එතකොට දැන් මේ වගේ
ඒවත් එක්කලා මේක තාම ඇමරිකාවට විතරයින්නේ 2025න් පස්සේ තමයි ලෝකෙ පුරාම සැටලයිට් යන්නේ. එතකොට දැන් ඉස්සරහට ඔය වගේ තව කොහොමත් මේ ඉන්ටර්නෙට් ටෙක්නොලොජි එක දියුණු වෙනවා. හරි? මේක වාහනයක වුණත් ඕන තැනක අරන් ගිය හැකි. ඊට පස්සේ නිකම්ම මේ අහසට හරවන්න විතරයි තියෙන්නේ. ඒකයි අර දැන් ඔය අපි ටීවී වල වගේ නිශ්චිත පැත්තකට හරවන්න ඕනේ නැහැ. ඒ වගේ ගොඩාක් මේ කියන්නේ සැටලයිට් 40000ක් විතර තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවනේ. කොහෙන් හරි සිග්නල් එනවා. හරියටම ඩිරෙක්ට් ගන්න පුළුවන් පැත්තකට හැරෙවුවා නම් ඇති. ඉතින් මේ කොහොමත් ඔයාලත් ඉස්සරහදී හුඟක් වෙලාවට ස්ටාලින්ක් එකකට වගේ යයි. මෙහෙම ක්‍රම කීපයක් පාවිච්චි කරලා පුතේ ලෝකෙ තියෙන පරිගණක එකිනෙක සම්බන්ධ කරන එක තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. එතන පින් ටයිම් එක චුට්ටක් වැඩි වෙලා තිබ්බා. ඒක සමහරට අර 30 ගාණක් ඇවිත් තිබ්බනේ. සෑහෙන හොඳ අප් එකක් ඩවුන් ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලත් නිකන් ඉන්ටර්නෙට් ස්පීඩ් ඕන නම් චෙක් කරලා බලන්න කොහොමද ඔයාලගේ ස්පීඩ් එක තියෙන්නේ කියලා. දැන් මුහුදේ අර කේබල් දාලා තියෙන එකට වඩා ඇත්තටම මේකේ මේ ලොකු වාසියක් තියෙනවා. ඉස්සරහට ලොකු ස්පීඩ් එකක් එක්කලා අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හරි. ඊළඟට අපි බලමු පුතේ දැන් මේ ඉන්ටර්නෙට් එක ගැන පොඩ්ඩක් කතා කළේ. මේකේ ඉතිහාසය හැදෙන්නේ මේ ඉන්ටර්නෙට් එකේ ප්‍රොටෝකෝල්ස් අපි ඉන්ටර්නෙට් එකේ මුල්ම කාලේ හම්බ වෙන්නේ ගොඩක් නිකම් සාමාන්‍යයෙන් මේ ඉමේජ් එක හොයාගන්න බෑ. right මේ තියෙන්නේ. එතකොට අපි ඉන්ටර්නෙට් එක සාමාන්‍ය බැලුවොත් මේ මට උඩින් තියෙන ඉමේජ් එක බලන්න. ඉස්සරම කාලේ මේ 1960 ගණන් වල 69 කියලා තියෙන්නේ. 69 ආපානෙට් කියලා හඳුන්වන right මුල් කාලෙම හදාපු ටෙක්නොලොජි එක පස්සේ දියුණු වෙලා මේ 1989 විතර වගේ තමයි 80 ගණන් වල 90 ගණන් වලට කිට්ටු වෙද්දී 89 තමයි වෙබ් එක හොයාගන්න පුතේ. වෙබ් කියන ටෙක්නොලොජි එක. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 85 86 ඔය වගේ කාලවලදී තමයි මේ ඉන්ටර්නෙට් කියන concept එක හැදෙන්නේ ලෝකේ. හරි දැන් අවුරුදු 30 ගානක් තාම 32ක් 35ක් ඔය වගේ කාලයක් වෙන්නේ. එතකොට ඊට පස්සේ මේ ඉන්ටර්නෙට් එක 1989 විතර පස්සේ වෙබ් කියන ටෙක්නොලොජි එක හැදුනත් එක්කලා වෙබ් වර්ල්ඩ් වයිඩ් වෙබ් කියන එක හැදුනත් එක්කලා මේ ගොඩක් ඉන්ටර්නෙට් ජනප්‍රිය වෙනවා. ඒ කියන්නේ මිනිස්සු භාවිතා කරන දෙයක් බවට පත් වෙනවා. ඒතර මේකේ 2014 වෙනකන් වගේ විතරයි පරණ වීඩියෝ හදපු එකක් තියෙන්නේ මේ. දැන් මේකේ තියෙන හුඟක් ඒවාල දන්නවා 2006 තමයි YouTube හදන්නේ. YouTube තියෙනවා. Facebook 2004 අන්තිම කාලේ හැදෙන්නේ 2005ට කිට්ටු වෙලා. Facebook මෙතන තියෙන්නේ Chrome Firefox. මේ ඉන්ටර්නෙට් එකත් එක්කලා Google මුල කාලේ ටිකක් ජනප්‍රිය වෙලා එනවා. මේ වගේ ගොඩක් ඒවා අපි ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන සේවාවන් ඊට පස්සේ මේ ඉන්ටර්නෙට්
කියන දේ හැදුනට පස්සේ ඒක මත පදනම් වෙලා ගොඩනගෙනවා. එතකොට මුල්ම කාලේ මේ ආපානෙට් කියන එකේ 1960 ගණන් වල 69 70 විතර වගේ කිට්ටුව පටන් ගත්ත ආපානෙට් එකෙන් පස්සේ තමයි අද අපි භාවිතා කරන ඉන්ටර්නෙට් එකට පදනම වැටුණා කියලා සාමාන්‍යයෙන් ඔයාලා නිකන් දැනගන්න ඕනේ. ඊළඟට අපි දැන් ඉන්ටර්නෙට් ගැන සාමාන්‍ය අදහසක් තියෙනවා මොකක්ද මේ කියලා. මේ ආපානෙට් එහෙම මේ බලන්න තරම් දේවල් නෙමෙයි. ඒක ඇමරිකාවේ හැදුවේ. ඒක ඉතින් ලොකු ඩොකියුමන්ටරි එකක් තියෙනවා, ලොකු කතාවක් තියෙනවා. ඇමරිකාවේ මේ කෙළවරවල් දෙකේ යුද්ධ කරද්දී ලේසි වෙන්න තමයි මේ ආපනෙට් කියන සිස්ටම් එක හදන්නේ. මේ උතුරු ඇමරිකාව තියෙන්නේ. උතුරු ඇමරිකාවේ යුද මධ්‍යස්ථානවල කටයුතු වලට තමයි මේ නෙට්වර්ක් එක හදන්නේ මුලින්ම. මේ තියෙන්නේ ඒකේ යුද හමුදා මේ වල වර්ස් සංවේදනය කරන්න ඉක්මනින් පණිවිඩ හුවමාරු කරගන්න. දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන ඉස්සර කාලේ පුතේ දැන් ටෙලිග්‍රෑම් එල්ල හොම කියලා තිබ්බනේ. සාමාන්‍ය වොයිස් පණිවිඩය යව්වේ. එතකොට ඒක ටිකක් සංකීර්ණ කරලා গুপ্ত කේතනය හරහා පරිගණක අතර වේගෙන් ගනුදෙනු කරන්න හුවමාරු කරගන්න යුදතරතුරු වලට තමයි මේක පාවිච්චි කළේ. ඊට පස්සේ එතන ඉඳලා ඊට පස්සේ ඒක මේ සාමාන්‍ය පොදු ජනතාවගේ භාවිතය සඳහා දියුණු කරලා තමයි ඉන්ටර්නෙට් එක හැදිලා තියෙන්නේ කියන අදහස හිස්ටරි එකෙන් ඔයාලා තේරුම් ගන්න. හරි. දැන් මට කියන්න බලන්න අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවා නම් හරි අපිට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න ඕනේ කරන දේවල් ඔයාලා දන්න හැටියට chat එකට දාන්න බලන්න. ඔයාලා chat කරන්න දන්නේ නැද්ද? එහෙනම් කියන්න. නෑ නේ කිසිම උත්තරයක්. ප්‍රයිවට් හරි දාන්න. WhatsApp වලද දාන්නේ? right. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියලා කියනවා. කෙනෙක් කියන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. right. හරි අපි පොඩ්ඩක් නෝට් එකක් වගේ ඕන නම් මෙන්න මෙහෙම පොඩි සටහනක් දාගන්න ඔයාලා තියෙන තැනක අන්තර්ජාලය කියලා කියන්නේ මොකක්ද කියලා සරලව මතක් කරොත් ලෝක පුරා තියෙන සියලුම පරිගණක එකිනෙක සම්බන්ධ විය හැකි ලෙස සකස් කරපු තනි ජාලයක්. නැත්නම් දියුණු ජාලයක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. ඒකට ලෝක පුරා පිහිටි කුඩා පරිගණක හෝ කුඩා පරිගණක ජාල සියල්ලගේම එකතුව අන්තර්ජාලය කියලා කියන්නත් පුළුවන්. පොඩි පොඩි ජාල ගෙවල් වල තියෙන චුටි චුටි ජාල එකතු කරලා ඒවත් එකතු වෙලා ඔක්කොම තනි ජාලයක් බවට පත් වුනහම අන්තර්ජාලය කියලා කියන අදහසකුත් තියෙනවා. ඊට පස්සේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වීම. කොහොමද අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ? අපිට ඕනේ එකටම මේ අවශ්‍යතාව විදිහට ගත්තොත් එimhe එකටම අපිට කෙලින්ම ඔයාට ඩිරෙක්ට් අන්තර්ජාලයට ඔයාට සම්බන්ධ වෙන්න බෑනේ නේද?
දොර අපිට ඉස්සලා මොකක්ද ඕන වෙන්නේ? ඔයාලා Zoom එක දාලා කොහෙවත් ගිහිල්ලා ඉන්නවද දන්නේ නැහැ. මං කාට හරි. ආරයි. ඒ කියන්නේ ඩිවයිස් එකක් ඕන අපිට පරිගණකයක් එහෙම නැත්නම් මොබයිල් එකක් වගේ මොකක් හරි කම්පියුටර් ඩිවයිස් එකක් ඕන. අපි සාමාන්‍යයෙන් කියනවා පරිගණකයක් කියලා. ඒක ජංගම දුරකථනයක් වෙන්නත් පුළුවන්. වගේ එකක්. හරි. අපි සරලවම කියන්නේ මේකට පරිගණකයක් කියලා. මොන විදියක හරි පරිගණකයක් ඕනේ. දෙකට අර කියන කතාව හරි අපිට අන්තර්ජාල සේවා සම්බන්ධතාවයක් ඕනේ. ඒ කියන්නේ අපි යට කියනවා ISP කෙනෙක් කියලා. අන්තර්ජාල සේවා සපයන්නේ. right. ඇයි පුතේ මේ අන්තර්ජාල සේවා සපයන්නේ අපිට ඕනේ? දැන් අපිට බෑ කෙලින්ම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ පුතේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් මට ඕනේ මාව අඳුන ගන්න පුළුවන් අන්තර්ජාලය තුල මාව අඳුන ගන්න පුළුවන් අංකයක් ඕනේ. එතකොට එහෙම අංක මට හිතුමනාපිට ගන්න බෑ. එහෙම අංක බෙදලා දීපු විදිහක් තියෙනවා. එක්තරා විදිහකට තමයි මේ අංක බෙදලා දීලා තියෙන්නේ. ඒ අංක බෙදලා දෙන්න බලයලත් අය ඉන්නවා. එහෙම අංක බෙදලා දෙන්න පුළුවන් බලයලත් කට්ටිය ඉන්නවා. මේ අංක වලට කියනවා IP එකක් කියලා. හරි? සමහර අපි කියන IP ඇඩ්‍රස් එකක් කියලා. එතකොට දැන් මම මේ වෙලාවේ එතන IP ඇඩ්‍රස් කියලා දාලා තියෙනවා. මම මේ වෙලාවේ මෙන්න මේ පබ්ලික් IP එකකින් තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මගේ ජංගම දුරකථනයත් සියලුම අනිත් ගෙදර තියෙන සියලුම ඩිවයිස් ඔක්කොම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නේ මෙන්න මේ කියන පබ්ලික් ඇඩ්‍රස් එකෙන්. මෙන්න මේක මට දෙන්නේ ලියාපදිංචි වෙලා ඉන්න ISP ලා විතරයි. හැමෝටම දෙන්න බෑ. හරි? ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මේක කාගේ IP එකක්ද කියලා උත්සාහ කරලා බලමු. මට මේ ටූල් එක චුට්ටක් මතක නැහැ. හරියන එකද ගත්තේ කියලා. ඕකේ නිකන් IP lookup එකක් දාලා බලමු. මේක ටිකක් අපි ලොකප් කරනවා ඕන මගේ IP එක දාලා මේ IP එක අයිති වෙන්නේ ISP විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න මේ IP එක බෙදලා දෙන්න බලයේ තියෙන්නේ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියනවා. හරි. මෙන්න මේගොල්ලන්ට විතරයි පුළුවන් අපිට ඉන්ටර්නෙට් සර්විසස් දෙන්න. ඒක නිසා මේ වගේ තව ආයතන තියෙනවා. ලංකාවෙත් කීපයක් තියෙනවා. එහෙම ලියාපදිංචි වෙලා ඉන්න අයට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒක නිසා අපිට අනිවාර්යෙන් ISP කෙනෙක් ඕනේ. ISP කරන වැඩේ තමයි අපිට ඒ වෙලාවේ හැටියට මේ ලිපිනයක් අරන් දෙනවා. එයා ලිපින වගේක් ඉස්සරහ අරන් තියනවා. ඒ වලින් අපි ඉල්ලන හැටියට අපිට ලිපින ලබා දෙනවා අන්තර්ජාලය තුල සම්බන්ධව ඉන්න. හැබැයි මේම ISP ලට ලිපින දෙන්න පුළුවන් වුණාට අපි ඒ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් මේ කනෙක්ෂන් එක කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ජාල සම්බන්ධතාවයකුත් ලබාගෙන තියෙන්න ඕනේ. ලෝකෙට සම්බන්ධ ජාල සම්බන්ධතාවයක් ලබාගෙන තියෙන්න ඕනේ.
එතකොට සාමාන්‍යයෙන් ජාල සම්බන්ධතා ලබා දෙන්නේ දැනට ලෝකෙම අන්තර්ජාලවලදී දැන් ඔය ස්ටාර්ලින්ක් වගේ ඇරෙන්න දැනට අන්තර්ජාල සම්බන්ධතා ලබා දෙන්නේ මේ දුරකථන මාර්ග ඔස්සේ. අපි නැත්තම් කියන්න පුළුවන් දුරකථන සම්බන්ධය. දුරකථන සම්බන්ධ ජාල සම්බන්ධතාවයක් එහෙම නැත්නම් දුරකථන සම්බන්ධතාවයක් කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව මොනවද ඕනේ අපිට? තව මේක එක ඩිවයිසස් ඕනේ නේද? සම්බන්ධ මේක උපාංග ඕනේ. දැන් මේවට සම්බන්ධ කරද්දී රවුටර් එකක් ස්විච් එකක් වගේ. උදාහරණ විදියට මොඩම් එකක් වෙන්න පුළුවන්. නැත්නම් රවුටර් එකක් වෙන්න පුළුවන්. මේ වගේ උපාංග සම්බන්ධ කරගන්න අවශ්‍ය කරනවා. දොඩ ISP ලගෙන් සේවා ගද්දී අපිට මුදලක් ගෙවන්න වෙනවා. ඒ ගෙවන්නේ අපි අන්තර්ජාල අර එයාලා අංක ටිකක් අරන් තියනවනේ. ආන්ගේ අංක අපිට ඉල්ල ගන්නවට තමයි අපි මුදල ගෙවන්න ඕනේ. හරිද? ඔය ටික දැන් හිතන්න තේරෙන්න ඇති. ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. නෑ ඊළඟට එනා දැන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අපිට පුළුවන්. අන්තර්ජාලයට සම්බන්ධ වීම හරි. ඊළඟට අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ අපි මොකද කරන්නේ? නිකන් ඔය සම්බන්ධ වෙලා හිටියේ හැකි. ඉතින් කිසි ගැටලුවක් නැහැ. දැන් මගේ සාමාන්‍ය ෆෝන් එක. හැමදේසම මේක අන්තර්ජාලයට සම්බන්ධ වෙලා දෙන කරන්ට් එක තියෙනවා නම් සම්බන්ධයි. හුඟක් අය ෆෝන් දැන් මේ ඩේටා ඔන් කරලානේ තියෙන්නේ. අන්තර්ජාලයට සම්බන්ධයි. එහෙම සම්බන්ධ වුණා කියලා නිකම් ඉතින් සම්බන්ධලා තිබ්බ කියලා වැඩක් නැහැ. එතකොට දත්ත හුවමාරුවෙන් හරි දත්ත හුවමාරු වෙන්න හෝ මොන හරි දෙයක් වෙන්න ඕනේ නේද? එතකොට අපි ඒකට කියනවා අන්තර්ජාලය තුල තියෙන ක්‍රියාත්මක සේවා. ඊළඟට අපි කතා කරන්න හදන්නේ මොනවද මේ අන්තර්ජාලයේ තියෙන සේවාවන් කියලා. දැන් ඔයාලගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලානේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මට කියන්න බලන්න මොනවද මේ වෙද්දී ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ෆෝන් එක හරි මොකක් හරි කම්පියුටර් එක හරි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඒකේ ගලාගෙන යන දත්ත වලින් ඔයාලා ලබා ගන්න සේවාව මොකක්ද? දැන් මේ වෙලාවෙදිත් එකක් ගන්න ඕනේ. ඇත්තම කතාව නම්. හරි. බලන්න දාමු හොගාලා chat එකේ. සමහර අයට chat එක ගන්න හැටි මට කියලා දෙන්න වෙයි වගේ. අහන්නේ දැන් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනේ ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි සම්බන්ධ වෙලා ඒක දැන් සම්බන්ධ වුණාට පස්සේ නිකන් ඔය සම්බන්ධ වෙලා වැඩක් නැහැ නේ. ඒක සම්බන්ධ වුණාට පස්සේ මේකේ දත්ත හුවමාරු කරන්න පුළුවන් නේද? ඩේටා යනවනේ, ඩේටා ට්‍රාන්ස්ෆර් වෙනවා. මේ ගමන් කරන ඩේටා වලින් මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා ඇතිනේ. දැන් ෆෝන් එක හරි කම්පියුටර් මොන වගේ දේවල්ද මේ අන්තර්ජාලයේ ගමන් කරන දත්ත වලින් ඔයාලා ලබා ගන්න කරන දේවල්. ඒවා තමයි අන්තර්ජාලීය සේවා කියලා කියන්නේ. දැන් මේ වෙද්දිත් එකක් අන්තර්ජාලීය ඩේටා ඉවර වෙනවා. ඔයාලගේ දැන් මේකට සම්බන්ධ වෙලා ඉද්දි මේකත් එක්තරා දෙයක්. මේක හඳුන්වන නමක් වෙනවා. මේකට කියන්නේ ඔන්ලයින් এডুকেෂන් කියලා නෙවෙයි. මේ විදිහට මේ වීඩියෝ සංවාදයක් මේ කරන්නේ. වීඩියෝ කොන්ෆරන්සින් කියලා කියනවා. අන් ඒ වගේ තව මොනවද කියලා අහන්නේ අන්තර්ජාලයේ මේ අපි ගලාගෙන එන දත්ත හරහා අපිට කරගන්න පුළුවන්. දැන් අන්තර්ජාලයට සම්බන්ධ වුණාම අන්තර්ජාලය හරහා දත්ත ගලාගෙන යන්න පුළුවන් ඕනම තැනක ඉඳලා ඕනම තැනකට. නේද? මේ ගලාගෙන එන දත්ත හරහා ක්‍රියාත්මක කරන දේවල් තමයි ඒකේ සේවාවන් කියලා කියන්නේ. වීඩියෝ සම්මාන්ත්‍රණ.
විද්‍යුත් තැපෑල වෙබ් එක වර්ල්ඩ් වයිඩ් වෙබ් www කියලා කියන අපි දැන් මම ඔයාලට ගොඩක් පෙන්නේ වෙබ් එකෙන්නේ right දොර වෙබ් එක හරහා අපිට තොරතුරු ගන්න පුළුවන් ඒතකොට තොරතුරු ගන්නවා කොහොම පුතේ ලොකු ශේෂ්ත්‍රයක් ඈ ඒක වෙබ් එක වෙන්න පුළුවන් එතනින් එහාට තවත් සේවාවන් වෙන්න පුළුවන් very good remote access දුරස්ත පිවිසුම ගොනු හුවමාරු අපිට ෆයිල් සෑ කරගන්න පුළුවන් දන්න ඔයාලා ගොඩක් ඒවා ගොනු හුවමාරු කරන්න පුළුවන් අච්චු පොතේ ඇත්ත භාවිතයේ තියෙන ඔක්කොම හරි එහෙම තමයි පොතේ තියෙනවා මං කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන දේවල් හිතලා මතක තියාගන්න. ඒතකොට පාඩම් කරන්න ඕනේ නෑ නේද? දැන් අපි මේවා කරනවද කියලා කල්පනා කරලා බලමු පුතේ ඔය කියපුවා. අපිට ඊමේල් යවන්න පුළුවන්. නමුත් අපි වැඩිපුර යවන්නේ මේ WhatsApp ඒවා. ඒවට මොනවද කියනවා? ඔය තියෙන ටෙක්ස්ට් සෙන්ඩ් කරන්න. අපි ඒවට කියනවා වල මේ එවුලුවෙන් දාන්න අවුලන්නේ. දන්නේ නේද? අපි ඒවට කියනවා මේ ක්ෂණික පණිවුඩ කියලා instant messaging. instant message. හරි? ඒකට කියන්නේ කෙටියෙන් කියන්නේ IM කියලා. දැන් මේවා තමයි ක්ෂණික පණිවුඩ කියලා අපි පාවිච්චි කරන්නේ මේ ඒ වගේ ආන් එහෙම අපි නිකන් බලමු මොනවද IM කියලා. ආන් ඒ වගේ අපි දන්නේ ඒවා ටික බලමු. ඒතර අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ පුතේ මේ. ඕකේ. හරි. කො එන්නෝනේ මේකට. මේ දවස්වල යූස් කරනවා IM. එහෙම නැත්නම් කියනවා instant මට තත්පර දෙන්න පුතේ instant messaging instant messaging app කියලා කියන්නත් පුළුවන් මේ වගේ වල තත්පරකින් නේ දන්නේ ඒවා තත්පරයකින් තත්පරයක් මදි එන්නටක් දාලා හරි දොඩ අපි මේකෙදි දැන් මේ වගේවා කීපයක් අපි පාවිච්චි කරනවා ඔයාලා දැන් අර WhatsApp වලින් අයිමලා සමහර Telegram වලට මාරු වුණා මේවල සෙනික පණිවිඩ ඇරෙන්න අද වෙද්දි සමහර තව සේවාවන් කීපයක් ක්‍රියාත්මක වෙනවා මට කියන්න බලන්න එහෙනම් එහෙම සනික පණිවිඩ කරන එකට අමතරව තව මේකත් එක්කලා ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කියන්නේ මෙන්කම් සාමාන්‍යයෙන් අපි දැන් ඉස්සරම කාලේ පුතේ මේවා තිබුණේ මේ නිකන් මැසේජ් කරගන්න විතරයි ගෲප් එකක් විදිහට එකතු වෙලා SMS යවනවා වගේ මැසේජ් විතරයි යවන්න පුළුවන්. අද තව ඒවා කරන්න පුළුවන් ෆොටෝස් යවන්න පුළුවන් ඒ වගේ අන් එහෙම කෝල් ගන්න පුළුවන් very good. ඒතකොට අපිට පුළුවන් ඔන්න තව මේක අතර තියෙනවා මේ ඒවට කියනවා VoIP කියලා පුතේ ඒවට කියන්නේ voice over IP
වීඩියෝ ෂෙයා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය සමස්තයක් විදිහට ෆයිල් ෂෙයා කරනොත් ඒක අස්සෙම කරන්න පුළුවන් නේද? ඒක ඇතුළෙන්ම කරන්න පුළුවන්. ඒතර අපි ඒක ගොනු හුවමාරුව කියලා කියනවා. කෝල් එකක් ගැනීම කියන්නම්. ඊළඟට සාමාන්‍ය අපි කරන්නේ ඒ වගේව තමයි නේද ෆොටෝස් ෆයිල් ෂෙයා කරගන්නවා. නේද? දැන් මේකේ මම VoIP ටිකක් කියලා දෙන්නම් ගොනු හුවමාරුව කරන්න පුළුවන්. මේ කෝල් ගන්නකොට අද අපිට පුළුවන් මේ කෙලිම වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. VoIP වලට අමතරව අපිට voice over IP වලදී අපිට තව පුළුවන් මේ වීඩියෝ වලින් කෝල් ගන්න පුළුවන්. වීඩියෝ ඇමතුම් කියලා කියන ක්‍රමයට දැන් ඔය මැසෙන්ජර් වලින් එහෙම ඇමතුම් ගන්නකොට එක එක ෆේස් වලට එක එක අමුතු ඉෆෙක්ට් දාන්න පුළුවන්. ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා මේවත් එක්ක අලුත් කරලා නේද? right. VoIP කියන එක නම් සරල දෙයක් අපිට දැන් සාමාන්‍යයෙන් තේරෙන කතාවක්. VoIP කියලා කියන පුතේ voice over IP කියන කතාව. හරි? voice over IP. එතකොට සාමාන්‍ය ටෙලිෆෝන් එකක් වගේ දැන් ටෙලිෆෝන් වල ටෙලිෆෝන් නම්බර්ස් තියෙනවනේ ටෙලිෆෝන් නෙට්වර්ක් වලදී මේක සම්බන්ධතාවය ලබා දෙන්නේ. අපිට එහෙම නැතුව අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් ගන්න ක්‍රමයට තමයි කියන්නේ voice over IP. එහෙම නැත්නම් VoIP කියලා කියන්නේ. දුර ඇමතුම් ගන්න ක්‍රම. ඒතකොට ඒ වගේ ඒවා අර කරා ලබා දීලා තියෙනවා ඒවල තියෙන ටෙක්නොලොජි එකේ දියුණුව එකත් එක්කලා. right. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ හැමතිස්සෙම පටල ගන්නවා. මේ තියෙන voice over IP නැත්නම් අපි කියනවා මේ දුරකථන සම්බන්ධතාවයක් ඇති කිරීම අන්තර්ජාලය හරහා දුරකථන සම්බන්ධතා ගොඩනැගීම කියන එක තමයි මේකෙදි කියන්නේ. ඊළඟට දැන් ඔය WhatsApp ඇරුණාම තව මොනවද අපි මේකෙදි කරන්නේ? ඉන්ටර්නෙට් පාවිච්චි කරලා මොනවද තව කරන්න පුළුවන්? අපි කරන දේවල් ගැන හිතලා ෆෝන් එකෙන් කරන දේවල්. දැන් වීඩියෝ කන්ෆරන්සින් හරිය වීඩියෝ සම්මන්ත්‍රණ මේ හරහාම තියෙන වීඩියෝ සම්මන්ත්‍රණ වලට පාවිච්චි කරන ඇප් විදිහට Zoom ඕවා හැම මතක තියාගන්න. ඒ වගේ ජනප්‍රිය වැඩිපුර එන්න පුළුවන් විභාගෙට. ආරයිට් මම බලාපොරොත්තු වෙන උත්තරේම ආවා. ඔන්ලයින් ගේම්ස් නේද? අපි මේවට කියනවා මේ කලබරේෂන් වර්ක් කියලා. ඒ කියන්නේ මේ එකට එකතු වෙලා අතත්ත්ව ලෝකේ වැඩ කරන්න පුළුවන් කලබරේටිව් වර්ක්ස්. අපි ඒ වගේ එකක් බැලුවොත් එහෙම ඔයාලා මේවා නම් දන්නවා සාමාන්‍යයෙන් ෆ්‍රී ෆයර් මේ කොහොම තිබ්බ ඔන්ලයින් ගේම් තමයි නේද කොහොමද? මේකෙදි අපිට පුළුවන් කට්ටිය එකතු වෙලා වැඩ කරන්න. කියන්නේ කීප දෙනෙක් එකතු වෙලා ගේම් ගහන්න පුළුවන්. ඒ ඔක්කොටම එකම ඉන්ටර්ෆේස් එක සහ ඒ වෙලාවේ රියල් ටයිම් මේ සිටුේෂන් ටික වෙන වෙනම Taman දකින්න හැටියට පේනවා අනිත් එක. ගහපු අය දන්නවා ගහපු නැති අය නිකන් සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් ඇති. නේද? අපි සාමාන්‍යයෙන් නිකන් YouTube කියලා බැලුවොත් එහෙම මේ වෙලාවෙත් දැන් නම් මම දන්නේ ඉන්දියාවේ තත්ත්වය කොහොමද කියලා. ලංකාවෙත් ඉන්නවා ඔන්ලයින් ගේම් ලයිව් ගේම් මේ වෙලාවෙත් ප්ලේ කරන අය. ඒවා නිකන් අපි ඔය ඉස්සර ක්‍රිකට් මැච් ඒවා මේවා බලනවා වගේ ඒක නම් මූණ වහලා තියෙන්නේ මේ හුඟක් ඒවා ලයිව් දැන් යන ඒවා තියෙන්නේ ලයිව් නව් කියලා තියෙන්නේ නේද
සමහරු මැරණකාම ගේම් ගහලා තියෙනවා ගේම් ගහලා මැරිලත් තියෙනවා හරි right ඕනේ නෑ නේද බලන්න බෑ මේවට සෑහෙන මේ views ගානකුත් තියෙනවා අපි නොහිතුවට මේ දැන් මේක බලන්න මේ 15k watch කරනවලු මේ වෙලාවේ මම නිකන් පෙන්නන්නම් මේ පැත්ත මේ ලොකු ප්‍රමාණයක් chat කර ඉන්නවා පේනවා ඔයාලා මේ වෙලාවේදී 14000 ගාණක් මේ ගේම් එකත් බලා ඉන්නවා. දැන් මේකේ නම් ලයිව් යන්නේ නැහැ. දැන් මම මේ පාවිච්චි කරන OBS එක පවා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ලයිව් ගේම් මේ බ්‍රෝඩ්කාස්ට් කරන අය තමයි මෙහෙම පැත්තකින් දාලා නේද? පැත්තකින් කතා කර ගේම් එක ගහන්නේ. right. හරි. එතකොට මේවට අපි කියනවා මේ මාර්ගගත සංවාද කියලා කියන්න පුළුවන්. හැබැයි අපේ පොතේදී නම් ඔය කොටස නැහැ. මොකද පොත ගහන කාලෙදී ඕවා එච්චර ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. නේද? අපිට ගේම් ගහන එක විතරක් නෙමෙයි හැබැයි පුතේ ගොඩක් වෙල මේ කොලැබොරේට් ඔන්ලයින් වර්ක්ස් කරන්න පුළුවන්. දැන් ඔය දැන් අපි WhatsApp වල සමහරට එහෙම කිලිතන්න පුළුවන්. දැන් ඔයාලට මම මේකේ ස්ක්‍රීන් එක දුන්නාම අර ඔයාලා ලියන්නේ ඇනොට්ස් දුන්නාම දැන් මේකේ දාලා බෑනේ මම මේකේ ස්ක්‍රීන් ෂෙයා කළා වුණාට ඔයාලට මේ නෝට්ස් ගන්න බෑ මේකේ නේද? ලියන්න දෙන්නේ නැහැ. අන් එහෙම ඒ වගේවත් අපිට කියන්න පුළුවන් කොලැබොරේට් වර්ක්ස් කියලා. ඊට අමතරව සාමාන්‍යයෙන් දැන් මම ලින්ක් එකක් එවුවොත් කරදර හින්දා right. තව එකක් දාලා තියෙනවා. අපිට මේ ඔන්ලයින් මේ එකතු වෙලා ගෲප් වර්ක් එකක් කරන්න පුළුවන්. ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැති එකක් නේ මම කරලා තියෙන්නේ. මේකේ කොලැබොරේට් වර්ක්ස් කියලා සාමාන්‍යයෙන් අපිට ගොඩක් ඒවා තියෙනවා এডুকেෂන් වලට මේ විදිහේ ගොඩාක් ඇප්ස් තියෙනවා කොලැබොරේට් ටීම් වර්ක්ස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක ඇතුලේ එක එක අවශ්‍යතාව අනුව හරි උත්සාහ කරලා බලන්න ඔයාලගෙත් ගේම් ගහනවට අමතරව කට්ටිය එකතු වෙලා මේ වගේ එක එක ඇප් පාවිච්චි කරලා Flowdoc go to meeting webex නම් දන්න ඕනේ නේද ඒවා සමහර ඒවා අහලා තියෙනවා proof hub red boot මේ වගේ ගොඩක් ක්‍රම තියෙනවා මේ කොලැබොරේට් අපිට වැඩ කරන්න පුළුවන් ඒවා ඊළඟට තව එකක් කියලා තියෙනවා ඒක මම ඩිරෙක්ට් වල තියෙන හැබැයි මොනවා හරි මිලදී ගන්න අපිට පුළුවන් භාණ්ඩ හා සේවා නේද භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වලටත් අපි අන්තර්ජාල භාවිතා කරනවා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම මේ වගේ ඒවා. එතකොට ඒව නම් ගොඩක් ජනප්‍රියයි. අද වෙද්දි මං හිතන්නේ ඔයාලා ඕන තරම් මේවා ගැන බලනවා ඇති. එතකොට මේවල වෙළඳ දැන්වීම් දාන්න ඒවා ඉඳලා මම අමුතුවෙන් පෙන්වන්න අවශ්‍ය නැහැ. ගොඩක් භාවිතයන් තියෙනවා නේද? අද ලංකාවේ එහෙම ඩරාස් කියයි, මං කියයි, මයිඩීල් ඔහොම කතන්දර ගොඩක් තියෙනවා. එක එක ඒවා තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රම මේ ඉස්සර තිබුණ eBay වගේ තමයි ගොඩක් මුල් කාලෙදී හැදිලා තිබ්බේ Amazon හැදුනා මොම ගොඩක් ඒවා තියෙනවා ඉතින් sambol.lk එල්ලකිරි මෙහෙම ඒවා මේවල පුතේ අනිත් වාසිය තමයි අපිට පුළුවන් මේ සංසන්දනය කරලා මිලදී ගැනීම කරන්න දැන් කඩේක ගිහිල්ලා මොනවා හරි දෙයක් හොයනවට වඩා අපි නිකන් එකක් බලමු පොඩ්ඩක් නේද
දරස් හරි සම්බෝල හරි මොන හරි අපි දරස් එකට යමු නිකන්. දැන් මෙන්න මේ වාසි ගැන සමහර තැන්වල විභාගෙදී අහලා තියෙනවා. ඔන්ලයින් අපි මේ භාණ්ඩ මිලදී ගැනීමක් කරද්දී තියෙන වාසි මොනවද කියලා. දැන් මට මගේ අවශ්‍යතාවය අනුව මොනවා හරි හොයද්දි මම අපි කිව්වොත් එහෙම මම හොයනවා මේ මයික්‍රොෆෝන් එකක් හොයනවා මට PC එකට මේ පාවිච්චි කරන්න කියලා හිතමු. එතකොට මේකේ ඒ සෙට් එකේ තියෙන ඒවා අපිට ගොඩක් මිල සංසන්දනය කරලා බලන්න පුළුවන්. දැන් කඩවල් ගාන ගියොත් මෙහෙම බලන්න බෑනේ හුඟක් වෙලාවට නේද? එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඉතින් මේවල දෙපැත්තක් තියෙනවා. මේ එන්නේ ඒවා හරියට වැඩ කරන්න නැති කතන්දරක් තියෙනවා. ඒවා හොඳට කියවලා බලන්න ඕනේ මේ දීලා තියෙන තරු ගාන මිනිස්සු නේද? මේ වගේ හිතලා තමයි බාණ්ඩ මිලදී ගද්දි අපි ගන්න සාමාන්‍යයෙන්. හැබැයි ඔයාලා මෙතන මතක තියාගන්න මේ ඕනෑම වෙලාවක දැන් මේ කාලෙදි මේක තවත් වැදගත් මේ දැන් ඔය සතොස්සය හැම එකක්මත් ඔන්ලයින් තියෙනවනේ. ඒතකොට මේකෙදි විභාගෙදී අහන්න පුළුවන් මේ මාර්ගගත වෙළඳාම මේ පවතින වාතාවරණයත් එක්කලා පැවති වාතාවරණයත් එක්කලා වැදගත්ුනේ කොහොමද? ඒ වගේ දේවල්. හරි? එතකොට අපි යන් එහෙම ලියන්න උත්සාහ කරමු. එතකොට මේක පාඩම් කරලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. විභාගෙදි දැන් කොහොමත් අහන්න හිමත් නෙමේ. IT වෙනස් කරලා තියෙන්නේ. ඒක නිසා මේ ටිකක් අර ප්‍රායෝගිකව හිතන්න උත්සාහ කරන්න. හරිද? මම මේ තව මට කීප දිනෙක ඉන්නවා හොඳ මුල්ල ක්ලාස් එකේ පුතාලා දිනෙක 3 දිනක් මේ ලකුණු අඩු ළමයි හිටියා. මට ඒකට හේතු හොයා ගන්නත් ඕනේ. ඒගොල්ලොත් කතා කරන්න පේපර් එක බලා ගන්න විදිහක් තිබුණේ නැහැ. මම ඔක්කොම ලකුණු ගත්තා. පළවෙනි දෙන්න 3 දෙනා ඉන්නවා. මුගක් අය ඉන්නවා උඩින්ම. ඒ කියන්නේ ලකුණු වැඩිම තියෙන්නේ 75 නේ නේද? 75 74 තියෙන්නේ. ඒකේ ලකුණු අඩු කීප දෙනෙක් හිටියා හොයාගන්න. පුතේ මොකද වෙනස කියලා අහලා තියෙනවා පොඩ්ඩක් මට ආයෙ පැහැදිලි කරන්න දේසා. මට ඒ chat එකේ ඔප් වෙලාව IT වල වෙනස. IT වල වෙනස කියන්නේ පුතේ IT වල ඉස්සර දැන් ඉස්සර IT මේ සිලබස් එකේ කෙලින්ම ඇහුවේ පොතේ තියෙනවමයි. දැනුත් පොතේ තියෙනවම තමයි අහන්නේ. ඒ ඇහුවට මේ ටිකක් ප්‍රැක්ටිකල් අහන්නේ. දැන් නිකාම්ම මේ අර පාඩම් කරන් දැන් පොතේ තියෙන ටික විතරක් පාඩම් කරන් ගිහිල්ලා උත්තර ලියන්න බෑ සමහරට. ඔයාලා ප්‍රායෝගිකව භාවිතා වෙනවද කියන එක ගැන වැඩිපුර හොයලා බලනවා. මොකද එහෙම කරන්න හේතුව මේ ගිය පාර මාකින් එකේදී තර්ක කරේ ගැන ගොඩක් මේ ලකුණු දුන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් පොතේම තියෙන උත්තරේ ලිව්වටත් තිබුණත් එයා ඒකේ ඒගොල්ලෝ කියනවා මේ උත්තරේ තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. හේතුව මේ හදන්නේ දැන් ඒ ලෙවල් ගන්න සෙට් එක මේ ඕ ලෙවල් වලදී අනිවාර්යෙන් කියන්නේ ඉස්සරහට ඒවයි තීරණයක් ඒ ලෙවල් වලට IT කරන්න නොදෙන තරමක් ඒ ඕ ලෙවල් IT කලේ නැත්තම් හරි. එතකොට ඒ ලෙවල් IT එක ගොඩක් තව අමාරු කරලා මොකද දැන් අලුත් දේවල් ගොඩක් හැදිලානේ මේ පරණ එක එකම කතා කර කර ඉන්න පොතේ තියෙනවා කොච්චර පරණද බලන්න. ඒක නිසා මේ එහෙම ක්‍රමයක් තියෙනවා IT වල. දැන් මම කරන ක්‍රමේ ඉතින් සාමාන්‍යයෙන් වැඩිපුර මම ඔය පොදුම කරන්නේ ඔයාලට ගොඩාක් ප්‍රායෝගික වෙන දේවල් එක්කනේ මතක් තියන්න උත්සාහ කරන්නේ කියලා දෙන්න මතක් කරන්න හදන්නේ. ඒක නිසා මේ එහෙම උත්සාහ කරන්න මේ නිකන් කවන්නේ ඕනේ අන්තිම පොත බලන් ගිහිල්ලා ලියනවා කියලා හිතුවොත් ලකුණු අඩු වෙන්න පුළුවන් ගොඩක් විභාගේ. let me මම මියුට් කළා. හරි. ඒක තමයි වෙනස කිව්වේ මම ආයි පාරක් කියන්නම්. මේ ඉස්සරහට යද්දි පේපර්ස් කරද්දි අපි කතා කරමු ඒව ගැන. right. දැන් ඔන්න ඔයාලා දන්නේව තමයි අපි ඉන්ටර්නෙට් කියලා මේ වෙනකන් කතා කළේ. අපි මෙතනින් එහාට ගියාම
අන්තර්ජාලය ගැන කතා කරද්දි විශේෂයෙන් පුතේ වැදගත් වෙන්නේ සහ ඔයාලා වැඩි ටච් නොවන කොටසක් තියෙනවා. මම ඒක ගැන චුට්ටක් මතක් කරන්න. සෝෂල් මීඩියා ගැන කියලා දෙන්න ඕනේ නැහැනේ. සමාජ මාධ්‍ය භාවිතය ගැන නේද? ඒක ගැන ඔයාලා ඕන තරම් දන්නවා. අපි අන්තර්ජාල කොටසේ වැඩි අවධානය යොමු නොකරන සහ නොදන්න පැත්තක් තමයි මේ ක්ලවුඩ් කියන කතන්දරය. හරි? ඒකේ පාඩමේ අවසාන හරිය තියෙන්නේ ක්ලවුඩ් සේවා ගැන. හරි. ඒක ගැනයි වැඩිපුරම මේ පාඩමේදී අවධානය යොමු කරන්න ඕනේ අපි. දැන් අනිත් කොටස් භාවිතයන් සේවාවන් ගැන ඔක්කොම දන්නවානේ. මෙන්න මේවා ගැන තමයි මේ පාඩමේ වැඩිපුර මතක තියාගන්න වෙන්නේ. ක්ලවුඩ් කම්පියුටර් කියලා කියන සිස්ටම් එක. එහෙම නැත්නම් අපි කියනවා මේකට වලාකුළු පරිගණක සංකල්පය. වලාකුළු පරිගණක. හරි. වලාකුළු පරිගණක කතාව. එතකොට මේකේ තියෙනවා IaaS PaaS ලා මේ ඊට පස්සේ SaaS කියලා ඒවා ටිකක්. හොඳද? අන්න මොන්න මතක තියාගන්න. මම දැන් ගොඩක් ඒවා කතා කරලා මේ කොටසෙදි කියන්නේ මේ අපි මතක තියාගන්න ඕන දේවල් ටික. LAS PaaS SaaS LAAS PaaS SaaS L නෙමෙයි සෝරි I වැරදුනා. IaaS PaaS SaaS මේවා ටික පැහැදිලි කරලා දෙන්නම්. හොඳද? මේක මතක මේක දැනගන්න ඕන. ඊට පස්සේ පුතේ වෙබ් ඇඩ්‍රස් ඩොමේන් සහ මේ DNS කියන සිස්ටම් එක කොහොමද ඒවා වැඩ කරන්න කියලා දැනගන්න ඕන මේ වෙබ් එක සම්බන්ධව. ඊට පස්සේ ඊමේල් ගැන ටිකක් දැනගන්න ඕන. ඊමේල් එකක් යවද්දී ඒකට සම්බන්ධ වෙලා තියෙන ඔය BCC CC2 trace කියන කොටස් ඔය වගේ ඊමේල් සම්බන්ධව තියෙන ඒවා ටික දැනගන්න ඕන. අපි එහෙමනම් මේ ටික ටාගට් කරලා පොඩ්ඩක් ඩිස්කස් කරමු. එතකොට අනිත් ඒවා ඔයකේ තියෙන අනිත් සේවාවන් ගැන වැඩි කතා කරන්නේ නැහැ එතනින් එහාට මම ඔයාලා දන්න ඒවා නිසා. හරි. අපි දැන් වෙබ් සේවාව ගැන කතා කරන්න පුතේ කලින්ම. එතකොට වෙබ් සේවාව ගැන කතා කරද්දී වෙබ් සේවාව ගැන චුට්ටක් ගැඹුරට කතා කරමු අපි. වෙබ් සේවාව. ලස්සනට ලියන්න අමාරුයි මේකේ. වෙබ් සර්විස්. වෙබ් එක අන්තර්ජාලයේදී අපිට දකින්න තියෙන ගොඩාක් ජනප්‍රිය සේවාවක් තමයි වෙබ් කියලා කියන්නේ. මේකට කියන්නේ World Wide Web කියන අදහස www. World Wide Web. මෙන්න මේක. ඒ මොනවද? www වල අපිට W3 organization කියලා කියන සංවිධානයක් දකින්න තියෙනවා. මෙන්න මේගොල්ලෝ තමයි වෙබ් එක සම්බන්ධව විවිධ ක්‍රියාත්මක වෙන්නේ. මේකේ අපි දන්නවා HTML CSS JavaScript වගේ කතන්දර ගොඩක් දන්නවා. මෙන්න මේවා වලදී W3 organization එක තමයි අද වෙද්දි වෙබ් එකේ ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරන්නේ. එතකොට මේක මුලින්ම හදන්නේ ටිම් බර්නර්ස්-ලී කියලා මෙන්න මේ පුද්ගලයා තමයි ටිම් බර්නර්ස්-ලී තමයි. සෝරි මම කියනවා පේන්නේ නේ. වෙබ් එක මුලින්ම හදන්නේ ටිම් බර්නර්ස්-ලී කියන පුද්ගලයා වෙබ් කියන සර්විස් එක. ඒකේ අපිට දැන් අද වෙද්දි මේ ටිම් බර්නර්ස්-ලීගේ ප්‍රධානත්වයෙන් W3 කියලා ඕගනයිසේෂන් එකක් World Wide Web කියන W3 corporation කියලා කියන W3 ඕගනයිසේෂන් එක තමයි වෙබ් එක සම්බන්ධ සියලු දේවල් තාමත් පාලනය කරන්නේ. මොහු තමයි තාමටත් ඒක සභාපති විදිහට ඉන්නේ. හරි. World Wide Web කියන ක්‍රමය.
දොර මේකෙදි මෙයාට යන මූලික ක්‍රෙඩිට් එක තමයි මේ වෙබ් එකට අදාළ නියමාවලියක්. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රොටෝකෝල් එකක්, ක්‍රමවේදයක් හදාපු එක. අන්තර්ජාලය තුල වෙබ් අඩවි කියලා දෙයක් පවත්වගෙන යන්න පුළුවන් මෙයා හදපු ක්‍රමයක් එක්කලා. ඒකට කරන්නේ මෙහෙම වැඩක්. හරි. අපි අන්තර්ජාලය කිව්වම මේ කොහේ හරි ලෝකේ තියෙන ඕනම තැනක අන්තර්ජාලයේ එක්තරා සම්බන්ධතාවයක් ලබාගෙන තියෙන පරිගණකයා පාවිච්චි කරනවා වෙබ් සර්වර් එකක් විදියට. ඒතකොට මේකට අපි කියනවා වෙබ් හොස්ට් එකක් කියලාත් කියනවා. වෙබ් හොස්ට් කරන්නේ මේක කියලා තමයි කියන්නේ. වෙබ් සර්වර් එකක් හොස්ට් HOST. මෙන්න මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙබ් හොස්ට් එක දාලා තියෙන වෙබ්සයිට් එහෙම නැත්නම් වෙබ් පිටු කියන වෙබ් අඩවි කියන ඒවා. වෙබ් අඩවි පරිශීලකයෙක්ට පෙනෙන්න සලස්සන විදිහට පරිශීලකයට දකින්න පුළුවන් විදිහට ලබා දීම තමයි වෙබ් කියන සේවාවේ කරන්නේ. හැමතිස්සෙම පරිශීලක විසින් ඉල්ලීමක් කළ විටදී සේවාදායකයෙන් එයා එකට පිවිසුන ගමන් මේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් වෙබ් පිටු ලබා දෙනවා. වෙබ් පිටු පරිශීලක වෙත ලබා දෙනවා. මේක තමයි වෙබ් අඩවි නැත්නම් වෙබ් කියන සේවාවේ තියෙන ක්‍රමවේදය. හැබැයි මේ ඉල්ලීම කරන එක ලේසි නැහැ. හේතුව මේ වෙබ් සර්වර් එක අන්තර්ජාලය තුල අඳුන ගන්න ටිකක් අමාරු හින්දා මේක තව ටිකක් සංකීර්ණ වෙනවා. මුල් වතාවේදී පස්සේ ටිකක් ලේසි. ඒ සංකීර්ණ වෙච්ච දේ ගැනත් අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. මේ වැඩේ නැත්තම් ලේසි. හරි? මේ වැඩේ නැත්තම් ලොකු එකක් නෙවෙයි. right? අතර තැබ්බක් වුණා. right. දැන් අපි මේ කියන ක්‍රියාවලිය දැන් google.com කියන්නේ වෙබ් එකක් තමයි. හැබැයි ඒක වෙබ් එකක් වුණාට ඒක අපි කියන්නේ මේ සර්ච් එන්ජින් එකක් කියලා නේ අපි ඒව ගැන කතා කරන්නේ වෙබ් එකේ අධ්‍යාහත සර්ච් එන්ජින් එකක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ Google ලගේ ගොඩක් සර්විසස් තියෙන එකක් වෙබ් 2 යන සර්විසස් තමයි මේ ඔක්කොම වගේ. හරි. දැන් අපිට මේ වෙබ් සර්වර් එකට යන්න බැහැ පුතේ හැමතිස්සෙම මේ වෙබ් අඩවිය ඉල්ලන්න නම් අපි කරන්නේ මේ වෙබ් සර්වර් එකට පිවිසීමක් කරන්නේ. මේ ඉල්ලීම හැටියට අපි කරන්නේ ඉල්ලීම කියලා කියන්නේ සේවාදායකයට පිවිසීමම විතරයි. පිවිසීම තමයි ඉල්ලීම කියන්නේ. හැබැයි දැන් පිවිසෙන්න අපි මේකේ අංකය IP එක දැනන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු 222 තිතක් 165 තිතක් 180 තිතක් 150 මේ වගේ IP එකක් තියෙනවා කියලා. දැන් මේකට ගිහිල්ලා තමයි අපි මේ වෙබ් අඩ මේ අපි දැන් වෙබ් ඉල්ලීම කරන්න ඕනේ. අපි යම් ෆෝම් එකට අපි මෙහෙම ඉල්ලීමක් කරලා බලමු. මේ ඉල්ලීම කරන්න නම් මේ පිවිසීම සිද්ධ කරන්න නම් වෙබ් අඩවියට අපි ඉස්සෙල්ලාම වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරනවා. වෙබ් බ්‍රවුසර් ගැන ඔයාලා දන්නව ඇති. ඒක නිසා මම ඒකත් එච්චර ලොකුවට කතා කරන්නේ නැහැ. වෙබ් බ්‍රවුසර් කියලා කියන්නේ වෙබ් බ්‍රවුසර්. මෙන්න මේ જાති ඒවා මේවත් අහනවා විභාගයේදී. මම Google ගැන කියලා දෙනවා. අයිත් පාර chat එකේ දැක්කම මතක් වුණා.
වෙබ් බ්‍රවුසර් කියලා කියන්න මෙන්න මේ වගේ අපි ඉන්ටර්නෙට් එකේ වෙබ් අඩවි බලන්න පාවිච්චි කරන අමතර මෘදුකාංගයක්. මෙයා තමා විදැහුකරණය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ රෙන්ඩරින් කරනවා කියලාත් කියනවා. මේ අර වෙබ් අඩවියට අදාළ මේ ගොනුවේ තියෙන දත්ත ටික මෙයා දිගහැරලා පෙන්නනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම් කොහොමද වෙබ් අඩවිය තියෙන්නේ කියලා. අපි ඒවා ලියන්නත් පුරුදු වෙනවා ඉස්සරහදී. එහෙම වෙබ් පිටු හදන්න. එතකොට මේ බ්‍රවුසර් එකකට ගිහිල්ලා මේ බ්‍රවුසර් එකේ උඩ තියෙනවා දැන් මං ගාව තියෙන Chrome එකනේ. මෙන්න මේ ඉහළ තියෙනවා ඇඩ්‍රස්. ඒ කියන්නේ වෙබ් අඩ මේ සර්වර් සේවාදායකයේ ලිපිනේ සඳහන් කරන තැන. අපි එතන අර අංකෙ ගහමු. දැන් මං කලින් දුන්න 222 තිතක් 165 තිතක් 180යි 150. මේ අංකේ දාලා එන්ටර් ප්‍රෙස් කළාම එයා ඒ සේවාදායකයට විමසීමක් කරාම ඉල්ලීමක් කරාම ඒ සේවාදායකයේ තියෙන වෙබ් අඩවිය අපිට සේවාදායකයෙ විසින් එවීමක් සිද්ධ වෙනවා නේද? ප්‍රතිචාර වශයෙන් ඉල්ලීමට ප්‍රතිචාර ලැබෙනවා. ඉල්ලුව මේක ප්‍රතිචාර විදියට වෙබ් අඩවියේ වෙබ් පිටු ලැබෙනවා. හරිද? පැහැදිලිද? දැන් මේ කියන වෙබ් පිටුව ඇතුලේ අපිට තව තව ගමන් කරන්න පුළුවන්. මේ දැන් මේ පිටුව කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්නම් කියවනේ. මේක ඇත්තටම ඇවිත් තියෙන්න පුතේ මෙන්න මේ සෝස් එක. අපි page source එක කිව්වා. අර අපි දැන් කලින් බලපු වෙබ් පිටුව විදියට ඇවිත් තියෙන්නේ ඇත්තටම මේ වෙබ් පිටුව විදියට ඇවිත් තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් මෙන්න මේ කියන සටහන. ඒ සටහනේ හැබැයි සමහර තැන්වල මේ පින්තූර වලට තියෙන ලින්ක් කියලා කියන කොටස් තියෙනවා. ඒ වලින් තමයි මේ පින්තූර අපිට එන්නේ. මේ වගේ මහ විශාල ලිඛිත සටහනක් තියෙනවා. මෙන්න මේ ලිඛිත සටහන තමයි අපේ මේ වෙබ් බ්‍රවුසර් එකෙන් මේ විදිහට ඇපියර් කරන්නේ. ඒ කියන්නේ අපිට මේ විදිහට පේනෙන්න සලස්වලා තියෙන්නේ. හරි. දැන් අපි මේකේ තවත් පිටු වලට ගියාම මේකේ තව තියෙනවා නෝ මේක එක පිටු තියෙනවා. මේකට ඔන්න ගියා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ලිපිනේ අගට ඇල ඉරක් එක්කලා තව කොටසක් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ගොනුව පිහිටන අපි කියන ෆෝල්ඩර්ස් කියලා කියන පුතේ ගොනු බහලු. දැන් මේ වෙබ් සේවාදායකයේ ඇතුලේ ප්‍රධාන ගොනුවට තමයි අපි අර ලිපිනේ සඳහන් කරාම IP එක දැම්මහම යන්නේ. හරි? සේවාදායකයේ root folder එකක් තියෙනවානේ මේක නම් සර්වර් එක. මේ සර්වර් එකේ අපි දැන් drive එක නම් C එක කියලා කියන්නේ. කොහොම C drive එක කියලා කියන්නේ D drive එක කියලා කියන්නේ. අන්න ඒ වගේ අපි දැන් ලිපිනේ සඳහන් කරලා ඉල්ලුවාම පරිශීලකට එවන්නේ මෙන්න මේකේ තියෙන C drive එකේ තියෙන index කියන ෆයිල් එක තමයි. එවන්නේ අපිට. C drive එක නෙමෙයි මොකක් හරි එහෙම තියෙන ප්‍රධාන එක. ඊට පස්සේ එතනින් එහාට තියෙන අනිත් ෆයිල් ඒවා මෙහෙම ඇලයිරක් දාලා තමයි තියෙන්නේ අනිත් ෆයිල් පාත්. එතකොට අපිට දැන් අපිට පේන්නේ C කියලා නෙමෙයි අපි දාපු IP එක පේන්නේ මෙතන. IP ලිපිනේනේ පේන්නේ බලන්නකො. ඊට පස්සේ ෆයිල් පාත් එක පේනවා. එහෙම නේද උනේ? හරි. උඩ තියෙන්නේ එහෙමනේ. IP එක තියෙන C drive එක වෙනකොට ඒ කියන්නේ පරිගණකයේ ලිපිනේ. ඊට පස්සේ ඒක ෆයිල් පාත් එක තියෙනවා. ඔහොම. දැන් තව එකකට ගියාම ඔය ඒකේ කොහොමද ගිහින් තියෙන්නේ මේ 222 ඇලයිරක් PDF ෆයිල් ආට් මොහොම කියලා යනවා PDF ෆයිල් එක දක්වාම යනවා. පැහැදිලිද? එතකොට මේ ෆයිල් එක අපිට ඊට පස්සේ බාගත වෙනවා මේ. දැන් මට පිටු ඒ ෆයිල් එක බලන්න පුළුවන්. දැන් සමහරවිට ඔඩියෝ ක්ලිප් උනත් මේ විදිහට තියෙන්න පුළුවන්. දැන් මේක නම් වෙන එකක් තියෙන්නේ.
අපිට වෙනයි දොට මේ වගේ තමයි මේ වෙබ් පිටුවක් දැන් ඔයාලට පේන වෙබ් ලින්ක් මෙහෙම මෙහෙම ෆයිල් පාත් එක වෙනස් වෙනවා. දැන් ඔයාලට මෙහෙම අංක මතක තියාගන්න බෑනේ පුතේ. ලිපින කියලා. නේද? මොකක් හරි කරදර වැඩක්. ඒ කියන්නේ ඒක දෙකක් දැන් මම එකවත් අරම ගානේ මට මතක නැහැ. මෙන්න මෙතෙන්ට IP මේ සර්වර් වලට දාලා IP මතක තියාගෙන වෙබ් පිටු වලට යන්න බෑ. ඒක කරන්න බැරි වැඩක් නේ කරන්න අමාරු වැඩක් ඇත්තටම. කරන්න පුළුවන් ඉතින්. හරි අමාරුයි. නේද? එතකොට මෙන්න මේක ලේසි කරන්න හදාපු සිස්ටම් එකකුත් මේකටම තියෙනවා. මේකට අපි කියනවා DNS එකක් කියලා. ඩොමේන් නේම් සිස්ටම්. ඩොමේන් නේම් පද්ධතියක්. වසම් නාම පද්ධතිය කියලා කියනවා. මෙන්න මේ ක්‍රමේ තමයි මේ සිස්ටම් එකට තමයි මෙන්න මේ IP වලට නම් දාලා තියෙන්නේ. IP වලට නම් ආදේශ කරලා තියෙනවා. හරි. එතකොට ඔයාලටත් පුළුවන් ඕනේ නම් දැන් මෙහෙම වසම් නාම සේවාදායකයක් අරගෙන මේ IP එකකට නමක් ආදේශ කරගන්න. හරි. අපි එකක් කරලා බලමු. ටිකක් සංකීර්ණ වැඩක් කරන්න යන්නේ. හොඳ කල්පනාවෙන් බලන් ඉන්න. දැන් මම උත්සාහ කරනවා එක්තරා වසම් නාම සේවාදායකයකට මංගාව තියෙන ලියාපදිංචි වෙලා ඒකෙන් ගන්න ලිපිනයකට මේ අංකය දාලා හරියනවද කියලා බලන්න. ලොකු ප්‍රැක්ටිකල් එකක් කරන්න යන්නේ. ඉස්සල්ලාම යනවා cloud DNS කියලා තියෙන සර්විස් එකකට යනවා. clouddns.net මෙන්න මේක ඒ වගේ DNS දෙන්න පුළුවන් ක්‍රමයක්. අපි දැන් ඔන්න අර නමක් දාගන්න යන්නේ. හරි. මේක account එකක් නෑ. ඒක නිසා අපි මම අනිත් මැෂින් එකකින් වැඩ කරන්න ඕනේ. ඒක දාලා බලන්නම් මේක චුට්ටක් ඉන්න. ඒකේ මට මෙහෙම යන්න බෑ එකපාරටම. I mean with මට account එකේ නම්බර් ටික නෙමෙයි. අයිනක මම අනිත් එකෙන් වල ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒක ඉතින් පෙන්නන්න පුළුවන්. මේ චුට්ටක් ස්ක්‍රීන් එකේ විඩ් එක අඩු වෙයි ඈ. දැන් මේ තියෙන්නේ ඒ වගේ DNS එකක්. එතකොට අපි මේකේ මොකද කරන්නේ? අර දීපු IP එකට නමක් ආදේශ කරලා බලමු. හරියනවද කියලා. දැන් මේකේ විවිධ නම් තියෙන්නේ. මෙන්න මේකට අපිට ගියාම මේකේ තියෙනවා error codes. එහෙම එහෙම කියා තියෙනවා. හරි. error code කියලා තියෙනවා. ඔන්න මම error code එකකට ගියා. ඒක log out වෙලා අපි sign in වෙමු. sign in
දැන් මේකේ අපිට තියෙනවා DNS zone එකක්. එහෙම නැත්නම් කියනවා DNS මේ දත්ත සකස් කරන තැන. එතකොට ඒකේ මම මේක settings හදන්න යන්නේ මෙතෙන්ට. මම දානවා මේ A record එකක් කියලා කියනවා. A record එකක් add කරනවා. A record එකට මම දාන්න බලාපොරොත්තු වෙන්නේ අර තිබ්බ IP එක. ඒකේ මම නමක් දානවා මුලට NIE කියලා. NIE කියලා දානවා. පොයින්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ 222 හිතක් 165 180 150 මෙන්න මේකට දාලා ඔහොම සේව් කරනවා එච්චරයි. ඔයාලට පේනවා මේක අප්ඩේට් යනවා. එතකොට මම දැන් ඔන්න අලුතෙන් නමක් දැම්ම. මේ නම ටිකක් දිගයි හැබැයි. ඒ තමයි මෙන්න මෙහෙම මේ හරි. ඒක තාම මෙතන අප්ඩේට් යනවා. අපි ගිහිල්ලා බලමු අනිත් කම්පියුටර් එකේදී මේකට ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්ද කියලා. මම අනිත් කම්පියුටර් එකට ආවා. අනිත් කම්පියුටර් එකේ මම දැම්මා ඕන් ඔය ඇඩ්‍රස් එක. ඔයාලට වුණත් ඔහි දුන්න try කරලා බලන්න පුළුවන්. මේක ටිකක් දිගයි අර මතක තියාගන්න අමාරු නිසා තමයි ගැටලුව. හරි. මම niecilpadnsabr.com කියලා තමයි මම මේකේ නම දාලා තියෙන්නේ. ඒ අතනදී හදිච්ච නම. ඒක දාලා මම enter කරනවා මෙතනින්. මොකක්ද ආවේ බලන්නකො. අර වෙබ්සයිට් එක ආවා. හැබැයි දැන් පේන්නේ IP එක නෙවෙයි. පැහැදිලිද? දැන් පේන්නේ IP එක නෙවෙයි බොහොම සරලයි වැඩේ වලට තේරෙනවා මං හිතන්නේ. දැන් IP එකෙන් නෙමෙයි පේන්නේ. දැන් අර මම දාපු අලුතෙන් දාපු ඩොමේන් එකෙන් තමයි පේන්නේ. මං දාපු ඇඩ්‍රස් එක. පැහැදිලිද? එතකොට අපිට දැන් අර අංකි මතක තියාගන්නවට වඩා මේක ලේසි. ඉතින් මෙච්චර දිග නමක් දාගත්තාම නම් අමාරුයි. නේද? අර ඊතක්සලාවට යනවා වගේ. මේකේ නම හින්දාම යන්නේ. ඒකේ නම තියෙන්නේ කොහොමද? ඊතක්සලාව.moe.gov.lk ඔහොමනේ තියෙන්නේ නේද? දිග නමක් තියෙන්නේ. මේකට යන්න ගියාම එපා වෙනවා. ඊට වඩා ලේසි හැබැයි අංකේ යනවා නම් අපි. එච්චර දිග නමක් නැහැ. මෙන්න මේ අංකයෙන් ගිය හැකි. මේ අංකي බලන්න ඕන නම් 43යි 224යි 124යි 108 43යි 224යි 124යි 108 මේ අංකෙට ගියා නම් ඊටක්සලයි. පැහැදිලිද? තේරෙනවද මේ කියන එක හොඳට? එතකොට ඊටක්සලා වෙබ් අඩවියේ අපිට ඒකේ තියෙන ෆයිල් වලට ඔහොම යන්න පුළුවන්. ඊට පස්සේ මේක වලට පේනවා එතනින් එහාට. එයා ඊට පස්සේ අංක හැබැයි වෙනස් කරගත්ත එතනින් එහාට ඉතින් ලින්ක් එක අංකෙට තමයි හදලා තියෙන්නේ. ඒතර මෙහෙම දිග නමකට ඒක මාරු වුණා. ඔයාලට පේනවා ඊටක්සලා. දැන් මෙහෙම දිග නමක් නැතුව ටිකක් කෙටි නමක් දාගන්න ඕන ලේසියි අපිට. දැන් මයික් බන් දාලා තියෙන්නේ දිග නමක්නේ ඩොමේන් එකට. අපි බලමු වෙන නමක් දාලා nie.lk කෙටියෙන් ගෙවුවා. දැන් ඒ වෙබ් පිටුවටම එනවනේ. කොහෙන් ගියත් මම දාපු නම ප්‍රශ්නයක් නැහැ. ගමනාන්ත එකයි කියන එක වලට පැහැදිලි ඇති. පුතේ මෙන්න මේ නමට අපි කියනවා ඩොමේන් නේම් එකක්. එහෙම නැත්නම් කියනවා වසම් නාමයක් කියලා. දැන් මම කලින් දාපු වසම් නාමය
සහ මේ වසම් නාමය ගොඩක් දිගයි. දැන් මේක ගොඩක් දිගයි. අර කෙටි එකම තැනට තමයි යන්නේ. දැන් මේක මම සෙට් කරපු එකක් අද. දැන් මේ ගිහිල්ලා සෙටින්ග්ස් හදලා පින්න ඔයාලට අංකෙට මැච් වෙනවා කියලා. නේද? අන් එහෙම හදපු එක. එතකොට මේක ඒගොල්ලෝ ඔරිජිනල් දාලා තියෙනවා සම්නාමය. අනිත් එක අර මන් දාපු අංකේ. එතකොට අංකෙන් එන්නත් පුළුවන්. එකම තමයි. කොහෙන් ගියා. අපි මේ වසම් නාමයේ මැච් කරන සිස්ටම් එකට තමයි කියන්නේ DNS එකක් කියලා. මම අර ඔයාලට කලින් පෙන්නුවේ DNS එක සෙටින්ග්ස් හදන හැටි. ටක් ගාලා අපි සෙටින්ග්ස් හැදුවා. ලොකු අමාරු වැඩක් නෙමෙයි ටක් ගාලා හැදෙනවා. එතකොට මේ DNS වල සෙටින්ග්ස් පුතේ කොහෙද තියෙන්නේ කිව්වොත් එහෙම අපිට පුළුවන් මේ DNS චෙක් කරන්න DNS එක එක සිස්ටම් තියෙනවා DNS චෙක් කරන්න ලෝකෙ පුරාම පුතේ තියෙනවා මේ තියෙන මේ මැප් එකේ තියෙනවා වගේ ලොකේෂන් වල තියෙනවා මේ ප්‍රධාන මේ ලිපින හොයලා දෙන පරිගණක. දැන් මම මෙතන ගැහුවොත් එහෙම මම අර අලුතෙන් හදාපු ලිපිනය සර්ච් කරාම මේ පරිගණක කීයක මේ දත්තේ තැම්පත් වෙලා අලුත් අප්ඩේට් වෙලා තියෙද කියලා අපිට බලා ගන්න හැකියි. මේ තියෙන අදාළ රටවල්. දැන් මම අද හදපු ලිපිනය මෙන්න මේ රටවල් සියල්ලගේම පරිගණකවල දැන්ට මේ මොහොතේම ලියවිලා අප්ඩේට් වෙලා. එතකොට ඇමරිකාවේ තියෙනවා ඉන්දියාවේ කියනම් වැටිලා නැහැ. කොරෝනා හින්දාද දන්නේ. අනිත් හැම එකේම මේක වැටිලා. ඒතකොට එකක හම්බුනේ නැත්නම් අනිත් ඒවා වලින් හරි හොයලා මේ ගමනාන්තයට යනවා. මේ පරිගණක අපිට උදව් වෙනවා මේ අංක හොයලා දෙන්න ටක් ගාලා. මේ කියන්නේ අපි ලිපිනේ දුන්නාම මේ පේන්නේ මෙතන අංකේ තමයි හොයලා දෙන්නේ ඉක්මනට එයා. ඒකට තමයි අපි යටින් සම්බන්ධ වෙන්නේ. nie.lk කියන එක ඉන්දියාවේ තියෙනවා නේ. ඉන්දියාවේ තියෙන සර්වර් එකේ තියෙනවා. මේ ළඟින්ම තියෙන කොහේ හරි එකකින් ටක් ගාලා මේ අංකය අපිට එවනවා. ඊට පස්සේ අපි කෙලින්ම ගිහිල්ලා මේ නමින් ගියාට අංකෙට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? මේ ගොඩක් වෙලා වන්න මම පැහැදිලි කළා. දැන් අපි මේ ක්‍රියාවලිය චුට්ටක් තේරුම් ගමු මේ සිතියමක් විදියට. පොතේ තියෙනවා මේක. දැන් අපි මොකද්ද කළේ? වසම් නාමයක් ගත්තා. ඩොමේන් එකක් ගත්තා. මේ ඩොමේන් එකට අර සර්වර් එකේ තියෙන IP එක මැච් කළා. මෙන්න මේ මැච් කිරීම තමයි DNS එකෙන් කරන්නේ. ඩොමේන් නේම් සිස්ටම් එකෙන්. ඒතර මම ඔයාලට කලින් පෙන්නුවා A රෙකෝඩ් එකක් කියලා ක්‍රමයකින් තමයි මේ IP එක මැච් කළේ. එතකොට අපි ඉන්ටර්නෙට් යන වෙලාවේ මුලින්ම ඕන මම අර පෙන්නපු සර්වර්ස් ලෝකෙ පුරාම තියෙනවනේ ඒවා. අන්න ඒ වලින් අපි නමක් දුන්නාම ඒකේ IP එක හොයලා අපිට එවනවා. ඒක අපි දන්නේ නැහැ පුතේ අපේ පරිගණකයට එවන්නේ. අපිට නෙමෙයි අපේ පරිගණකයට එවන්නේ. මෙන්න මේ සිතියම වැදගත් ඈ. මතක තියාගන්න ඕනේ. මේ හිතමු ක්ලයන්ට් මෙයා අපේ පරිගණකයේ මේ තමයි ක්ලයන්ට්. මේ තමයි සර්වර් එක, වෙබ් සර්වර් එක. අර IP එක තියෙන සර්වර් එක. හරි. ඊට පස්සේ තව තියෙනවා අර ලෝකෙ පුරාම එකක් නෙමෙයි ගොඩක් තිබ්බා DNS කියලා කියනවා. ඩොමේන් නේම් සිස්ටම් ගොඩක් තියෙනවා ඒවා. අපි එකක් අඳි මේ වුණාට. දැන් මම වෙබ් ඇඩ්‍රස් එකක් දුන්නාම ඩොමේන් එකක් දුන්නාම ඒ වෙබ් ඇඩ්‍රස් එකට අදාළ IP එක අපිට එවනවා ආපහු. ඒක එවන්නේ කවුද? DNS එක. IP එක අපිට එවනවා. ඊට පස්සේ අපේ පරිගණකය ඒ IP එකට යනවා. ඊට පස්සේ එයා අපිට වෙබ් පිටු එවනවා. right. ඔච්චරයි ක්‍රියාවලිය. දැන් මේ IP එකට යන කතාව අපිට හැංගිලා තමයි සිද්ධ වෙන්නේ. අපිට ඒක පේන්නේ නැහැ. අපිට ඒකට පේන්නේ නම විතරයි. එතනින් පස්සේ අපිට පේන්නේ අපි දාපු නම. දැන් මෙතන නම් nie.lk පේන්නේ. මෙතන පේන්නේ අර මන් දිග නමක් මන් දිග නමක් දාපු
එක තමයි මෙතන පේන්නේ. කලින් එකේ පේන්නේ කෙටි නම, මෙතන තියෙන්නේ අංකය. දැන් අපි ඔක්කොගෙම එකම තැනට යමු. මම යනවා contact us කියන එකට. එතකොට මේකේ තියෙන්නේ අංකේ contact us. මේකෙදි contact us වලට ගියොත් මෙතන තියෙන domain එක ඒ තියෙන කෙටි නමත් එක්කලා contact us කියන ෆයිල් එක. මේකෙදි contact වලට ගියොත් මේකෙදි අර මම දාපු දිග නමත් එක්කලා තියෙන contact කියන එකට යන්න. එතකොට අපිට මේ ඇත්තටම මෙතන තියෙන පුතේ අංකය. ඒක හංගලා තියෙන්නේ. හරි. ඊළඟට අපි මේ domain එක ගැන කතා කරමු. දැන් මගේ මේ domain එක බලන්න මේකට එහෙම දිගයිනේ. නමුත් මේක හරි කොටයි. හරි. අපි ඉගෙන ගන්නවා domain එක. අපි තව ටිකකින් නවත්තුමු. web address එක හැදිලා තියෙන හැටි. පුතේ මේක සාමාන්‍යයෙන් දිගම නම ගත්තොත් මුලින් ඉඳලම ගත්තොත් මේකේ තියෙනවා http කියලා. ඇල තිත් දෙකක් දාලා ඇල ඉරි දෙකක් දාලා තමයි ওই domain එක තියෙන්නේ. ඒතකොට මේකේ සමහර ඒවාවල www තියෙනවා. හැම එකේම නෑ හැබැයි. ඊට පස්සේ domain එකයි top domain එකයි තියෙනවා. top එක. තිතක් තියෙන්නේ මෙන්න මේ අතර. මෙතනින් පස්සේ ඇලයිරකින් පස්සේ path එක, file path එක තියෙනවා. අර අපි දැක්කේ එක එක වල file එක තියෙන තැන, folder එකේ නම. එහෙම ෆයිල් ගොඩක් ඇතුලේ නම් තියෙන දිගට දිගට තියෙනවා. අන්තිමට ෆයිල් එක මොකක්ද කියලා තියෙනවා. මෙන්න මේ සමස්ත සියල්ලටම තමයි අපි කියන්නේ URL එකක් කියලා. මොකක් හරි එක ෆයිල් එකකටම තියෙන නම. නමුත් අපි මේ කතා කරන්නේ මෙන්න මේ කොටස විතරයි. මෙන්න මේකට තමයි අපි කියන්නේ domain එකක්. එහෙම නැත්නම් web address එකක් කියලා. හරි අපි web address එකත් අහුවෙන හින්දා තනිකරම URL එකම කතා කරමු. මෙන්න මේකේ තියෙන කොටස් ටික පුතේ දැනගන්න ඕන ඔයාලා. මෙන්න මේකට කියනවා නියමාවලිය ප්‍රොටෝකෝල් එක කියලා. මේ HTTP කියලා දාලා තියෙන්නේ. ඒ ඉරි කැලි දැම්මේ ඇයි කියලා එයා පස්සේ කියනවා දවසක. මේ www එක සේවාව කියලා හඳුන්වනවා. නමුත් ඒක වැරදි. අපේ සිලබස් එකේ තියෙන මේක සේවාව කියලා. මේක හරියම උපවසමක් වෙන්නේ. මේකට කියනවා වසම් නාමය කියලා. සෝරි. වසම් නාමය කියලා මේ ඔක්කොටම කියන්නේ. සාමාන්‍යයෙන් නම් මේ www කියලා අයින් කරනවා. www තිබ්බොත් වෙන මොනවා හරි තිබ්බොත් ඒ සියල්ලම www වැරෙන්න. මේ ඔක්කොම සමහර තැනක www අරන් තිබ්බත් ගැටලුවක් නෑ වසම් නාමයේ හැටියට. ඒක මොකද සේවාව කිව්වට ඇත්තටම මේක උපවසම. දැන් කාලෙදි. දැන් මම අලුතෙන් දාපු ඩොමේන් වල www දැම්මේ නෑ එකකවත්. පේනවනේ. නේද? www දාලා නෑ. මේක නිකන් ni.lk විතරයි. අරකෙත් එහෙම විතරයි දාලා තියෙන්නේ. පුතේ මෙන්න මේකේ කෑලි ගොඩක් තියෙනවා මේ වගේ ඒවට කියනවා අපි උපවසම් ගොඩකට යනවා කියලා. ඔව්. පුතේ හැම වෙබ් ඇඩ්‍රස් එකකම www නෑ කියන්නේ www ඒක ඇවිල්ලා පොඩි කේස් එකක්. ඒක මේ දැන් ඔයාලගේ පොතේ www කියන්නේ දාලා තියෙන්නේ මේ සේවාව කියලානේ කියන්නේ. මම ඔයාලට පෙන්නන්න ඕන නම් මේ මොකද්ද කියලා. හරි? ඒක ඇවිල්ලා උපවසමක් www කියන්නේ. මොකද මම අර ඩොමේන් එකක් සෙට් කරලා පෙන්නන්න ඔයාලට. මේක ඒකට හරියටම තේරෙයි. අපි ඉස්සල්ලා මේ මෙන්න මේකේ අපි බැලුවා මොකද්ද හරි මේ මෙතන DNS රෙකෝඩ් එකක් අපි හැදුවනේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන විදිහට හිතනවා හරි
අපි එතකොට මෙන්න මෙතන මං ඒ රෙකෝඩ් වලට දැම්මේ NI මෙන්න මෙහෙම කතාවක් දැම්මේ දිග නමක් දැම්මා. මේක තමයි මෙන්න මේකට පොයින්ට් කරේ. ඒ කියන්නේ මෙතෙන්ට යන්න ඕනේ මේ නම ගැහුවාම කියලා තමයි මං දැම්මේ අර කලින් පාර. මම දැන් අලුත් එකක් දානවා. හරි. ඒකෙදි මං දානවා මෙන්න මේ මුල කොටස මේ තියෙන්නේ. අග කොටස මේකේ තියෙනවනේ කොහොමද? මෙන්න මේ මුල කොටස www වුණොත් එහෙම යන්න කියලා මෙන්න මේ පොයින්ට් එකට. හරි. එතකොට ඔන්න www කියන්නේ උපවසමක් විතරයි. දැන් www නැතුව ගැහුවොත් එහෙම කොතෙන්ටද යන්නේ? www නැතුව ගැහුවොත් එහෙම මේ ඇඩ්‍රස් එක ඇත්තටම එහෙම වුණොත් එහෙම කේස් එකක් වෙනවා. යන්න තැනක් නැහැ. දැන් මම අලුතෙන් දාපු ඇඩ්‍රස් එක පෙන්නන්නම්. ඔන්න අනිත් මැෂින් එකේ ඉන්නේ දැන්. මෙන්න මේ ඇඩ්‍රස් එක මම නිකන් සර්ච් කරනවා. ඒකට කිසිම මේ ලොකේෂන් එකක ඩීටේල් නැහැ ඔය. මම නිකන් ඒක www දැම්මහම ඒක එතකොට වෙන තැනකට යන්න පුළුවන්. හරි. ඒකත් ඇවිල්ලා වසමේ කොටසක් විතරයි. නමුත් ඒක දැන් ඉස්සර අපි ඇඩ්‍රස් ගහද්දි www දාන පුරුදු වෙලා තිබ්බ නිසා තමයි ඔය කතාව ඇවිත් තියෙන්නේ. ඒක ඉස්සර කාලේ හදිච්ච එකක්. නමුත් අද ඒක අදාළ නැහැ. මට පුළුවන් ඕනනම් w නැතුව යන්න හදන්න. අපි දැන් කරන්නේ සාමාන්‍ය settings හදද්දි www දාන එකයි නැති එකයි දෙකම එකකට හදනවා. නැත්තම් මෙහෙම can't be reached කියලා නම් www නැතුව ගෙහුවොත් කවුරු හරි. දැන් මේකට මට www ගහන්න ඕන. www. කියලා මුලට ගහලා තමයි අර ඩොමේන් එක ගහන්න ඕනේ. එතකොට ඔන්න හිතක්සලාවට යන්න මම හැදුවා. අලුත් ඇඩ්‍රස් එක. එතකොට පුතේ ආය අන්තිමට බලද්දි මේ www කැල්ල පේන්නේ නැහැ තමයි කොහොමද. එයා ඒක හංගුනවා. මොකද මේ www එක වැඩක් නැහැ කියන විදිහට තමයි සලකන්නේ. හරි. නමුත් ඒක එතෙන්ට යන්න තමයි තියෙන්නේ. උඩ ඇඩ්‍රස් එකේ බලුවා www තියෙනවා කියලා පෙන්නන්නේ. මේක මේ උපවසමක් විතරයි. නමුත් අපි කතා කරද්දි පොඩ්ඩක් ඒක දාලත් පුළුවන් ඕනනම් නොදත් පුළුවන්. නමුත් අපේ සිලබස් එකේ තියෙන මේක උපවසමක් හැටියට නෙමෙයි සේවාව හැටියට නම් කරලා තියෙන්නේ. හරි. ඒක නිසා ඒක එහෙම මතක තියාගන්න. නමුත් ඇත්තම කතාව නම් ඒක උපවසමක්. අපිට පුළුවන් දැන් ඒකේ දැන් පුතේ මම අර කලින් හදපු එකේම ඔයාලට පෙන්නන්න මම ඒකේම www අයින් කරලා NIE දුන්නොත් එහෙම එතෙන්ට ඇඩ්‍රස් එකට වෙන තැනකට යන්න. www ගමු ඊටක්සලාවට යනවා. ඒ www වලට NIE දැම්මොත් අනිත් එකට යනවා. බලමුකෝ ඕන්න. දැන් මේකනේ ඇඩ්‍රස් එක. මේක www නේ තිබ්බේ. ඒක පේන්නේ නැහැ නේ අපිට මෙහෙ ක්ලික් කරාම. www හැංගෙනවා. ඒ කියන්නේ ඒක තිබ්බත් එක නැතත් එකයි කියලා. මම මේ www වෙනුවට ඒ ටික මකලා NIE ගහනවා. www නෙමෙයි NIE. එතකොට වෙන සයිට් එකකට ගියානේ දැන් මගේ එක. නේ? කියන්නේ www එකනොත් මුලට දාන කොටස දෙකම එකම වැඩේ වෙන්නේ. නමුත් මේක හැංගුවේ නෑ. ඔයාලට පේනවා මේක හංගන්නේ නෑ. නේද? හරි. ටිකක් විතර තේරෙන්නේ නැති සමහරට හොඳටම තේරෙන්නත් ඇති. කොහොම හරි කමක් නෑ. මේක උපවසම් කොටසක් විදිහට සැලකෙන්නේ අද කාලේදී. ඉස්සර මේක සේවාව කියලා කිව්වා. මෙන්න මෙතනින් පස්සේ කොටස ගොනු දිගුව. මෙතනින් පස්සේ කොටස අපි කියනවා ගොනු දිගුව කියලා. මෙන්න මේක පෙළපොතේ තියෙනවා. සහ මම ඔන්න පැහැදිලිත් කරා. එතකොට මේක සමස්තයේ බද්ධ වෙනවා මේ කොටස ඔක්කොම IP ලිපිනයට. මේ ටික තමයි සර්වර් එකේ IP එකට මැච් වෙන්නේ. මම අර පොයින්ට් කළේ point to server IP. මම හරි ඉස්සෙල්ලා පොයින්ට් කරා නේද? ඔයාලට පෙන්නේ. මේ කොටස පොයින්ට් වෙනවා සර්වර් එකේ IP එකට. ඊට පස්සේ ඊටු ටික ෆයිල් පාත් එක ගැටලුවක් නැහැ. එකම වෙබ්සයිට් එකට ඩොමේන් නේම් කීපයක් වුණත් අපිට සෙට් කරන්න පුළුවන්. ඒ කෝකින් ගියත් එකම ඇඩ්‍රස් එකට යන විදිහට හදන්න පුළුවන් අපිට. හරි. අපි ඊමේල් ගැන කතා කරන්නේ නැහැ. ඊමේල් ගැන සහ වෙබ් මේ මොකද්ද?
ක්ලවුඩ් ගැන කතා කරන්නේ ඊගව දවසේ. මෙහෙම ගොඩාක් කරාම තේරුමක් නැහැ. අද විශේෂයෙන් ඔන්න මම ගොඩක් පැහැදිලි කළා. ආයි පාඩම් කරන්න අවශ්‍ය නැති තරම්. දැන් මේක කාට හරි පැහැදිලි කරලා දෙන්න පුතේ ඔයාලා. තව කාට හරි කියලා දෙන්න. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අහන් හිටියා හෝ නැතා හෝ ගෙදර අයට හරි කියලා දෙන්න නිකන් මෙන්න මෙහෙම තමයි මේක වැඩ කරන්නේ. මේ ඩොමේන් නේම් හැදලා තියෙන්නේ මෙහෙමයි. මේකෙන් යන්නේ මොකක් හරි විශේෂ පරිගණකයකට. ඒකේ IP එකට තමයි යන්නේ. මේ වෙනුවට ඒක අංකි මතක තියාගන්න බැරි හින්දා තමයි මේ ඩොමේන් නේම් කියන නම දාලා. ඒක මෙහෙම කොටස් කීපයකින් හැදිලා තියෙනවා. නියමාවලිය කියලා කියන්නේ දත්ත ගමන් කරන විදිය. හරි. ආදි වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඉතින් පුතේ අපිට මේ වෙබ් එකේ මෙහෙම ගියාම ගොඩාක් ලිපින තියෙනවා. හොයන්න අමාරු නිසා අපි පාවිච්චි කරනවා ඉන්ටර්නෙට් එකේ තොරතුරු හොයද්දී වෙබ් එක ඇතුලේ තියෙන උපසේවාවන් සර්ච් එන්ජින් කියලා. සෙවුම්. සර්ච් එන්ජින් කියලා කියනවා. හරි. එතකොට මේ අපි දැන් අපිට තව දැන් මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් පුතේ මේ ඇඩ්‍රස් පාවිච්චි කරද්දී ලිපින මොනවා හරි හොයාගන්න ඕනේදී සර්ච් පාවිච්චි කරනවානේ. ඒ වගේ තව එක එක සර්ච් එන්ජින් වර්ග තියෙනවා. දැන් මම අර ලිපින වගේක් ඔයාලට කලින් හදලා තිබ්බ නේද මෙන්න මෙහෙම. ni.ohom කියලා හැදුවේ අපි. ඉතින් මේවම තියෙන්නත් පුළුවන් මම මේකෙම දාන්නම් නම වෙනස් කරලා. මේක නම් Google error එකක් ආවේ. මේ මම දාපු විදිහේ වැරද්දක් නිසා නැත්නම් ඒ නමින් එන්න හදන්නත් තිබුණා මට. හරි. අපි සර්ච් එන්ජින් ගැන චුට්ටක් කතා කරමු ගොඩක් නෙමෙයි. කතා කරලා නවත්වමු අපිට. මේ සර්ච් එන්ජින් වල ඔයාලට ඕනම දෙයක් IP ඇඩ්‍රස් එකත් මොකුත් නැතුව වෙබ් අඩවියක තියෙන අන්තර්ගතයේ පමණක් සඳහන් කරලා හොයාගන්න පුළුවන්. ඒක දන්නවනේ. මෙහෙම දුන්නාම එයා හුඟක් වෙලාවට හරියට විස්තර සඳහන් කරත් නැතත් ඒකේ අපිට සර්ච් රිසල්ට් එකක් අරන් දෙනවා. ඒකේ වෙබ් පිටු ලයිස්තුවක් මේ විදිහට අරන් දෙන්නේ. ඒකේ වෙබ් ලිපින ටික මෙන්න මෙහෙම තියෙනවා තැනක මේ. අපි හැමතිස්සෙම වෙබ් ලිපිනේ සැලකිල්ලට අරගෙන තමයි වෙබ් අඩවි වලට පිවිසෙන්නේ මෙතනදී. ඒක ටිකක් අපහසුයි සමහර වෙලාවට අපි වෙබ් ලිපිනේ හරියට දන්නේ නැත්නම් හරි තොරතුරු හොයන්න බැරුව යන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට ඕනේ මේ රේල්වේ ටයිම් ටේබල් එක හොයන්න ලංකාවේ. නැත්නම් එක්සෑම් රිසල්ට් හොයන්න ඕනේ. දැන් මෑතකදී ආවනේ නේද? එක්සෑම් රිසල්ට් වань.
මෙහෙම ගොඩක් ඒවා එනවා. අපි දන්නේ නැහැ නේ. ඉතින් මේවල ක්ලික් කරලා තමයි හරිනම් සර්ච් රිසල්ට් එකකින් ඇතුළට යන්නේ. නමුත් මේ Google වගේ සර්ච් එන්ජින් වල අපිට හොඳ වාසි තියෙනවා. මෙන්න මේ feeling lucky වගේ ඒවා පාවිච්චි කරලා ලේසියෙන් හොයන්න පුළුවන්. බලන්නකො මම එකක් try කරලා පෙන්නන්නම්. exam result කියලා මම type කරලා enter කරන්නේ නැහැ. type කරලා පැත්තක click කරා මේ අහකින්. ඊට පස්සේ I am feeling lucky දෙනවා. එතකොට මෙයා Google අපිව කෙලින්ම වෙබ්සයිට් එකටම අරන් යනවා අර රිසල්ට් දෙන්නේ නැතුව. ඒක හරි හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපි දැන් මේ මොනවා හරි හොය හොයා ඉන්න ගියාම රිසල්ට් එකනොත් අරගන්න ගියාම කරදරයි. දැන් මම කොවිඩ් රිසල්ට් මේ කොවිඩ් රිපෝට් ගැන බලමු. කොවිඩ් රිපෝට් මට ඕන හොඳ කොවිඩ් රිපෝට් එකක් හොයාගන්න. මම වෙබ් අඩවි වල නම් දන්නෙත් නැහැ. එතකොට තමයි මේ සර්ච් එන්ජින් පාවිච්චි කරන්නේ. මම රිසල්ට් එක ගන්නෙත් නැතුව Google වගේ දියුණු සර්ච් එන්ජින් වල කොවිඩ් රිපෝට් කියලා I am feeling lucky දෙනවා. මම දන්නේ නැහැ කොහේ ආයිද කියලා බලමු. හරි. මාත් මේක try කරෝ පළවෙනි පාර. ඔව් ඒක අරන් ගියේ කොහෙටද මේ මැයි 10යි 25ට අන්තිමට දීපු කොවිඩ් රිපෝට් එක මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සයිට් එකට කෙලින්ම ගිහිල්ලා කිසිම ගැටලුවක් නැහැ. ඉතින් Google වගේ සර්ච් කරද්දී උන try කරලා බලන්න මේක. අපි මෙච්චර කල් Google එකේ type කරලා නිකම්ම enter කරානේ මේ feeling lucky එක try කරේ නෑනේ. මේක හොඳයි. අනික මේ mic එක click කරාගෙන මෙතන සිංහලෙන් දුන්නොත් පුතේ සිංහලෙන් search කළා එන්නේ. ඒතකොට මේක මට වාසනාව දෙනවා කියලා එනවා. ඒතකොට ඉංග්‍රීසියෙන් හෙව්වා සිංහල සයිට් තමයි පුළුවන් තරම් පෙන්වන්නේ. COVID vaccine COVID vaccine මට වාසනාව දැනෙනවා. එතකොට ඒක දිහා මේක නම් ඉංග්‍රීසි එකක්ම තමයි ආවේ. COVID vaccine කියන එකට එහෙමයි තිබ්බේ කියලා කියනවා. ඒකේ සිංහලෙන් හොයද්දී අපි දැන් එකම නම එකම ගහලා බලමුකෝ ඔන්න. අනුරාධපුර කියලා ගහමුකෝ. ගහලා සර්ච් කළොත් එහෙම මේකේ එනවා පේනවා ඔයාලට මට වාසනාව දෙන්නකම සිංහලයේ කියන අනුරාධපුර පෞරාණික අදාළ තොරතුරු තියෙන සිංහල එකක් එනවා. අපි Google ගිහිල්ලා අනුරාධපුර කියලාම ගහලා මේක ඉංග්‍රීසි වලදී බැලුවොත් එහෙම අනුරාධපුර කියලා I am feeling like දුන්නොත් එහෙම එතකොට ඒක ඉංග්‍රීසි එකක් එන්නේ. සිංහල එක නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමات බලන්න සර්ච් එන්ජින් වල අමතර මම එක අමතර එකක් ඇයි සිලබස් එකේ තියෙනව නෙමෙයි. සර්ච් එන්ජින් පාවිච්චි කරාදී අපි සමහරට හරියට ඒක පාවිච්චි නොකරන හින්දා අපිට හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ක්‍රම උත්සාහ කරලා බලන්න. එහෙනම් ඉතින් අද දවසේ කොටස මම ඉවර කරනවා. සතුටු වෙන හැමෝම සම්බන්ධ වුණාට අපි ඊගාව දවසේ කතා කරන්න ඕනේ ඊමේල් සහ ක්ලවුඩ් එහෙම නැත්නම් වලාකුළු පරිගණක සංකල්පය ගැන. මේක ලියන්න දේවල් නැහැ. පෙළ පොතේ තියෙන ටික පාඩම් කරගන්න. මම මේ කියලා විශේෂයෙන් මතක් කරපුවා ටික විශේෂයෙන් මතක තියාගන්න. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට ඒකත් බලලා ආයි පරක් ඕනනම් මතක් කරගත්ත හැකිනේ. නේද? නෝට් එකක් ඕනේ නෑ ඒක නිසා. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අද දවසේ අපි මේ වෙලාවම පන්ති කරමු. හරි.